ආයිබෝවන් රටේම ඉස්කෝල වහපු වෙලාවේ ආරම්භ කරපු අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ අපි මුලින්ම හඳුනාගමු අද ITN ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙන ගුරු මණ්ඩලය කවුද කියලා විවිධාකාරයේ ගුරුවරු මේ ඉස්කෝලේට එන්න පුළුවන් බව මා කීවා රජයේ ගුරුවරු එන්න පුළුවන් පෞද්ගලිකාංශයේ ගුරුවරු එන්න පුළුවන් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු උපකුලපතිවරු පවා මේ ඉස්කෝලේට එන්න පුළුවන් මේක අමුතු ඉස්කෝලයක් හොඳයි ඉතින් ගෞරවණීයව පිළිගන්නවා මම වාඩි වෙලා ඉන්න පිළිවෙලට හඳුන්වා දෙන්නම් මහාචාර්ය SRD රෝස මහත්මයා ආයිබෝවන් කියලා පිළිගන්නවා ITN ටෙලිවිෂන් ඉස්කෝලේට අපේ රටේ භෞතික විද්‍යා විශේෂ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමේ විද්වතෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යතුමා ඒ වගේම පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපතිතුමා හැටියටත් එතුමාපත් වුණා. ඉතා ගෞරවණීයව පිළිගන්නවා. විශේෂයෙන් භෞතික විද්‍යා විශේෂ ක්ෂේත්‍රයේ විෂය නිර්දේශ සකස් කරද්දී තවත් බොහෝ විභාග කාර්යයන්හිදී සමහර දේවල් නම් රහස්‍ය කටයුතු හින්දා මේ වගේ වැඩසටහන් වල කියන්න බෑ. කොහොම නමුත් මේ විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන් ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනෙන් අද ITN ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙන විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙක්. උපකුලපතිවරයෙක් කොහොමද ඉස්කෝලේ එන්නේ කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. හැබැයි මේ ඉස්කෝලේ එහෙම දේවලුත් වෙන්න පුළුවන්. ඉතින් ගරුණතෝ පිළිගන්නවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්මයා ආයිබෝවන් කියලා. එතුමා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා. ඒ වගේම කවුරුත් දන්නා පරිදි රසායන විද්‍යා විශේෂ ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතෙක්. මේ විශේෂ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම විද්‍යා විශේෂ ක්ෂේත්‍රයේ අලුතෙන්ම හඳුන්වා දුණු තාක්ෂණික විෂය ධාරාවන් ගැන කතා කරද්දී එතුමාගේ දායකත්වයේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන ජයවර්ධන විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයක් ආරම්භ කරලා ලංකාවේ පළමු වතාවට ඊටත් පුරෝගාමීව කටයුතු කළ විද්වතෙක්. රසායන විද්‍යා විශේෂ ක්ෂේත්‍රය ගත්තාම එතුමා ඒ ක්ෂේත්‍රයේ පෝෂණය කරන්නට ඒ දැනුම බෙදා දෙන්න ලොකු දායකත්වයක් දරූ විද්වතෙක්. විෂයමාලා විෂය නිර්දේශ සකස් කරන්නට විභාග ප්‍රශ්න පත්‍ර සකස් කරන්නට ආදී වශයෙන් ලොකු කාර්යභාරයක් කරනවා. ඉතින් ගෞරවණීයව පිළිගන්නවා ටෙලිවිෂන් ඉස්කෝලේට. ඒ වගේම අපේ සුපුරුදු ගුරුතුමා තිස්ස ජනනායක ගුරුතුමා එතුමා ජීව විද්‍යාව පිළිබඳ ගුරුවරයෙක් බව කවුරුත් දන්නවා. අපේ රටේ ප්‍රකට ගුරුවරයෙක්. ශුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ තමයි හදාarලා තියෙන විශ්වවිද්‍යාලෙදි. මනෝ විද්‍යාවත් හදාarලා තියෙනවනේ තිස්ස ජනනායක මහත්මයා ආයිබෝවන් කියලා පිළිගන්නවා. දැන් බලන්නකෝ භෞතික විද්‍යාව පිළිබඳ ඉහළම මහාචාර්යවරයෙක් ඉන්නවා. රසායන විද්‍යාව පිළිබඳ ඉහළම මහාචාර්යවරයෙක් ඉන්නවා. ජීව විද්‍යාව පිළිබඳ ඉතා ප්‍රකට ගුරුවරයෙක් අද ගුරු මණ්ඩලයේ ඉන්නවා. එතකොට අපි මොනවද කතා කරන්නේ? වෙන මොනවා කතා කරන්නද විද්‍යාව ගැනම තමයි. මතක තියාගන්න සටහන් පොතක් තියාගන්න දරුවන්ට ළඟ නැත්තම් කියලා කැඳව ගන්නට අද වටිනා කරුණු ටිකක් ඔබට මේ විද්‍යා විශේෂ ක්ෂේත්‍රයට අදාළව සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයන්ට විතරක් නෙමේ ඕනම දරුවෙකුට වැදගත් වන ආකාරයේ ඉතා වටිනා විද්‍යාත්මක කරුණු රසක් අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් බලා ගන්න පුළුවන්. අපි ඉතින් මේ වර්තමාන තත්ත්වෙම පටන් ගමු. ඕනම විෂයක් වට බොහෝ විශේෂ ක්ෂේත්‍රයන් ඔය මිනුම් දඬු තුනෙන්ම කතා කරන්න පුළුවන්. භෞතික විද්‍යාවෙන් කතා කරන්න පුළුවන්, රසායන විද්‍යාවෙන් කතා කරන්න පුළුවන්, ජීව විද්‍යාවෙන් කතා කරන්න පුළුවන්. උසස් පෙළට කරන්න තියෙන්නේ ඔය ටික තමයි. අපිට ඕනනම් අද දවස බලන්න අද අප්‍රේල් 21 වෙනිදා. හරියටම අවුරුද්දයි. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා මේ භූමියේ සිද්ධ වෙච්ච ම්ලේච්ඡ අමානුෂික ප්‍රහාරයක්. අහිංසක මිනිසුන් දේවස්ථාන තුල හෝටල් තුල ඝාතනය වෙච්ච දවස අදට අවුරුද්දක් ගත වෙනවා. අපිට එහි තියෙන විද්‍යාත්මක පැත්ත කතා කරන්න පුළුවන්. ප්‍රහාරයෙන් පස්සේ සිද්ධ වෙච්ච දේවල්. ඒව කතා කරනවා අපි පටන් ගමු කොරෝනා වලින්ම නේද? තිස්ස ජනනායක මහත්තයා. අයිබෝවන් ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ඉස්සෙල්ලාම මම ඇත්තටම මේ කොරෝනා වෛරසය ගැන නෙමෙයි ඇත්තටම කතා කරන්න යන්නේ. මේ වෛරසය මානව මේ පද්ධති වලට බලපාන ආකාරය පිළිබඳව මේ කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම මේ දැන් ඔබ දන්නවා මේ කොරෝනා වෛරසය කියන එක මම මේ විදිහට සංකේතවත් කළොත් මේ කොරෝනා වෛරසය ඇතුල් වෙන්නේ එක්කෝ නාස්කුහරය තුලින් ඇතුල් වෙන්න පුළුවන්, නැත්නම් මුඛ මාර්ගයෙන් ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වෙලා මේ පළවෙනි දවස් 4-5 ඇතුළත කාලය තුල මේ වෛරසය මෙන්න මේ ටිකේ තමයි මේ විශේෂයෙන්ම ව්‍යාප්ත වෙන්නේ උග්‍ර ප්‍රදේශයේ ආශ්‍රිතව. මේ ටිකේ තමයි විශේෂයෙන්ම ව්‍යාප්ත වෙන්නේ. ඒතර ඔන්න ඔය ටිකේ ව්‍යාප්ත වුණාම මෙතන තියෙනවා ඔබ උසස් පෙළ කරන සහ සාමාන්‍ය පෙළ දරුවෝ දන්නවා අපිච්ඡද පටකය කියලා එකක් තියෙනවානේ. මේකේ තියෙන අන්නේ අපිච්ඡදේ නැත්නම් එපිතීලියම් එකේ තමයි මේ වෛරසයේ ඒ සෛල වලට ඇතුල් වෙලා එතන තමයි ගුණණය වීම වෙන්නේ. මේ ගුණණය වීමත් කියන්නේ පළවෙනි දවස් 4-5 වගේ ඇතුළත කාලය මෙහෙම ගුණණය වෙනකොට
තමයි අර මුල් රෝග ලක්ෂණ ටික එන්නේ විශේෂයෙන්ම සෙම්ප්‍රතිශ්‍යා තත්වය ඊළඟට අර කැස්ස තත්වය සහ උගුරේ අධික වේදනාව තත්වය ඇති වෙන්නේ මෙන්න මේ ටිකේදී. ඉතින් එතකොට දැන් ඔය ගොඩාක් වෙලාවට වෛද්‍යවරු මේ ලංකාවේ වගේම වෙන රටවල් වලත් කියනවා මෙන්න මේ වෛරසය මෙතනින් පල්ලහැට යනකොට පද්ධති දෙකක් තියෙනවා. එකක් තමයි මේ ස්වරාලය ශ්වාසනාලය හරහා ගිහිල්ලා පෙනහැලි වලට යන ශ්වසන පද්ධතිය. අනිත් පැත්ත තමයි අන්න ස්රෝතය ආමාශය හරහා යන ආහාර ජීර්ණ පද්ධතිය. එතන මේ වෛරසය ආහාර ජීර්ණ පද්ධතිය පැත්තට ගියොත් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ශ්වසන පද්ධතිය පැත්තට ගියොත් තමයි ඒක ටිකක් භයානක තත්ත්වයක් බවට පත් වෙන්නේ. එතකොට දැන් අර ඒක නිසා තමයි කියන්නේ වෛද්‍යවරු නිතර උපදෙස් දෙන්නේ මේ උගුරේ මේ ආසාදන තත්ත්වයේ තියෙනකොට තමයි දැනෙනවා උගුරේ අධික වේදනාව මේ අධික වේදනාවක් තියෙන එක කැස්ස තියෙන එක. එතකොට මේ වෛරස අංශු අනිත් එක තමයි මේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 60කට එහා තාපයට ඔරොත්තු දෙන්නෙත් නැති නිසා අර ගොඩාක් වෙලාවට වතුර බොන්න කියලා කියන්නේ උණු වතුර බොන්න කියන්නේ ඒ වගේම ඒ උණු වතුරට සමහර වෙලාවට ඔය මේ දෙහි වගේ බින්දු දෙක තුනක් දාලා බොන්න කියන්නේ ඒකේ බලාපොරොත්තුව මේ වෛරසය මේ පැත්තට යවන එක. ඒ කියන්නේ මෙතනින් අයින් වෙලා මේ වෛරසය ආමාශය පැත්තට ගියොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ආමාශය පැත්තට ගියාම ආමාශයේ තියෙන්නේ මේ HCl ඒක ගොඩාක්ම මේ pH එක ඊටම අඩුයි අධික ආම්ලිකයි. එතකොට වෛරසයේ වටේ තියෙන ප්‍රෝටීන් මේ ග්ලයික ප්‍රෝටීන් ආදී ආවරණයන් සම්පූර්ණයෙන් විනාශ වෙනවා. හැබැයි වෛරසය මේ හරිය අපිච්ච දේ පහු කරගෙන මේ පැත්තට ආවොත් එහෙම ඒක ඉතින් පුජ්‍යලයාගේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බලපෑම සහ අනිකුත් දේවලුත් බලපානවා වයස ඒ වගේ දේවල් අනුව මේ පැත්තට ව්‍යාප්ත වුණොත් ස්වරාලය ඊට පස්සේ ශ්වාසනාලය ඊට පස්සේ මෙතනින් එනවා මේ මම මේකේ පහළ ටික මෙතන ඇන්දේ මේ ශ්වාසනාලය ඊට පස්සේ ශ්වාසනාලිකා ඊට පස්සේ ශ්වාසනාලිකා ශාඛා ඔහොම වලට ගිහිල්ලා ඊට පස්සේ මේක කෙලවර වෙන තැන මම මේ මෙතන ලොකු කරලා මෙහෙම ඇන්දේ මෙන්න මේ ගර්ත වලට යනකම්ම ආසාදනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ පෙනහැල්ලේ ගැඹුරටම යනකම්ම ආසාදනය වෙන්න පුළුවන්. එහෙම වුණොත් තමයි තත්ත්වය ඊටාම දරුණු තත්ත්වයකටපත් වෙන්නේ. එතකොට මෙන්න මේ පෙනහැලිවල මේ ගර්ත දක්වා ආසාදනය ගියාම මේ ගර්තවල තියෙන මේ වටේට තියෙන පටලය ඝනකම් වෙනවා නැත්නම් ෆයිබරස් නැත්නම් තන්තුමය වෙනවා. ඒ වගේම මේ ගර්ත ඇතුලේ විශාල වශයෙන් තරලය එකතු වෙනවා. එලෙස එකතු වීම හේතු කොටගෙන ශ්වසනය අපහසු වෙනවා. ඒ කියන්නේ දැන් මිනිසාට තියෙන්නේ අපි කියනකොට කියන්නේ ඍණ පීඩන ශ්වසනයක් කියලා. ඒ කියන්නේ හුස්ම මේ මෙහෙන් පෙනහැලි ප්‍රසාරණය වෙනකොට හුස්ම එළියේ ඉඳන් ඇතුළට ඇදිලා එන එකක් වෙන්නේ. අන්න එහෙම එන්නේ නැතුව යනවා. එතකොට මේ ශ්වසන ආධාරකයක් සපයලා පිටින් පොම්ප කරලා මේ සපයන්න වෙනවා මේ වාතය. නැත්තම් ඔක්සිජන් නැති වෙලා කියන්නේ රුධිරයේ ඔක්සිජන් අඩු වීම නිසා මරණයටපත් වෙන්න පුළුවන්. ඉතින් අර ඒ වෙන්ටිලේටර්ස් එවත් ශ්වසන ආධාරක තියෙන ප්‍රමාණය අඩු නිසා මේ තත්ත්වයටපත් වෙන එක වළක්වා ගන්න පුළුවන් නම් ඒකෙන් රෝගීන් සෑහෙන මේ ජීවිතක්ෂයටපත් වෙන එක වළක්වා ගන්න පුළුවන්. ඊළඟට මම මේකේ තව පැත්තකට යනවා. ඒ තමයි මේ එක ගර්තයක් අරගෙන බැලුවොත් මෙන්න මේ වගේ එක ඒකකයක් අරන් ලොකු කරලා බැලුවොත් මේ වගේ මේ ගර්තයක තියෙන්නේ තනි සෛල කියන්නේ සෛල එක සෛලයක ඝනකමක් තමයි ගර්තයේ තියෙන්නේ. එක සෛලයක ඝනකමින් හැදිලා තියෙන්නේ. ඒකත් සරල ශල්කමේ අපිච්ච දෙය කියලා අපි ඒකට කියන්නේ. ඊටාම තුනී අපිච්ච දෙයක්. ඒකේ තියෙන සමහර සෛල වලින් ශ්‍රාවය කරනවා තරලයක් මේ වගේ. එතකොට මේ තරලය තුල මේ තරලයේ ශ්‍රාවය කරන එකේ තියෙන සෛල වලින් මේ තරලයට කියනවා සර්පෙක්ටන් තරලය කියලාත් කියනවා. නැත්නම් අපි ගර්තික තරලය කියලාත් කියනවා. මෙන්න මේ තරලය යම් සුළු ප්‍රමාණයක් තියෙන්න ඕනේ. අතන තරලය එක්රැස් වෙලා ගොඩ තරල වැඩි වුණොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. මේ තරලයේ සාමාන්‍යයෙන් සුළු ප්‍රමාණයක් තියෙනවා. ඒ තරලයේ තියෙන එක ජීව විද්‍යාත්මක වශයෙන් කතා කරනකොට අපි කියන්නේ ඒක වැදගත් වෙනවා මේ ආශ්වාසයේදී එන ඔක්සිජන් මේ තරලයක් තියෙනකොට තරලයේ හොඳින් දිය වෙනවා. ඒකේ ද්‍රාව්‍යතාවය හොඳට සිද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේ ගර්තයේ බිත්තිය හරහා ඒ රුධිරයට ඔක්සිජන් විසරණය වෙන්න ලේසි වෙනවා. මොකද රුධිර කේශනාලිකාවත් මම මේ ગેප් එකක් තියලා මේ පරතරයක් තියලා ඇඳට මේකට හේතු වෙලාමයි තියෙන්නේ. ඒකෙත් තියෙන තනි සෛලයක ඝනකමක්. ඒක නිසා සෛල දෙකක ඝනකමක් තියෙන්නේ. ඒතර ඔක්සිජන් මේ පැත්තෙන් මේකේ දිය වෙලා මේ තරලයේ ගර්තික තරලයේ පහසුවෙන් විසරණය වෙනවා රුධිරයට.
ඒතකොට ඒ රුධිරයට ඔක්සිජන් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනි. ඒක පහසු කරනවා මෙතන තියෙන ගර්තික තරලය මගින්. එතකොට මේ ගාර්ථික තරලයේ මගින් සිදුවෙන තව ක්‍රියාවලියක් තියෙනවා. ඒක අපිට වෙනම ගෙනියන්න පුළුවන් භෞතික විද්‍යාවට. මම හිතන්නේ අපේ මහාචාර්යතුමා ඒක පැහැදිලි කරයි. ඒකෙන් මම දැක්ක ප්‍රශ්නකුත් ඇවිල්ලා තියෙනවා. ජීව විද්‍යාවේදී අපි කතා කරන්නේ මේ ඔක්සිජන් මේ ගාර්ථික තරලයේ දිය වෙලා රුධිරයට විසරණය වෙනවා කියන එක. ඉතින් මේකෙන් ප්‍රශ්න එනකොට එක පැති වලින් ප්‍රශ්න එන්න පුළුවන් ඇවිල්ලක් තියෙනවා. දැන් අපි කියනවා මෙන්න මේ පැත්තට මම ආපහු යනවා. මෙන්න මේ හැම තැනකම තියෙනවා මෙන්න මෙහෙම මේ අපිච්ඡද කියලා හඳුන්වන්නේ ඒවා මේ විදිහට. ඒ කියන්නේ නාසය ආවරණය කරන අපිච්ඡදයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ හරියට කියන්නේ ග්‍රසනිකාව කියලා. ඒතකොට ඒ ග්‍රසනිකාවත් ආවරණය කරමින් ඒ අපිච්ඡදේ මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතනින් පල්ලහැට තියෙන අපිච්ඡදේ වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා සමහර වෙලාවට විභාගෙ දිහානවා මෙන්න මේ නාස් ආවරණය නාසයේ ඇතුල් කුහරයේ ආස්තරණය කරන අපිච්ඡදේ මොකක්ද කියලා අහනවා විභාගෙදී. මෙතන තියෙන්නේ ව්‍යාජ ස්තරීභූත අපිච්ඡදේ කියන එක. නැත්නම් ව්‍යාජ ස්තරීභූත පක්ෂමදර අපිච්ඡදේ කියලා අපි ඒකට කියනවා. එතකොට ඒකෙන් ඇවිල්ලා මෙන්න මේ ග්‍රසනිකාව හරියට සහ මේ මුඛ කුහරය මම මේ පැත්තෙන් පැහැදිලි කරන්නේ. මෙන්න මේ ටික මේ දිවේ මතු පිට පෘෂ්ඨය මුඛ කුහරයේ තියෙන අපිච්ඡදේ මේකට වඩා වෙනස්. ඒතර ඒකට කියන්නේ මෙතන තියෙන ස්තරීභූත ශල්කමේ අපිච්ඡදේ කියන එක. මේ ග්‍රසනිකාව හරිය තියෙන්නේ ස්තරීභූත ශල්කමේ අපිච්ඡදේ. ඊට පස්සේ මේ ශ්වාසනාලයේ ඇතුලේ තියෙන අපිච්ඡදයක් ඒක ආස්තරණය කරන ඒකට කියන්නේ ආපහු මේ විදිහටම තියෙන ව්‍යාජ ස්තරීභූත ස්තම්භික පක්ෂමදර අපිච්ඡදේ කියන එක. එතකොට දැන් මේ නාස් කුහරයේ තියෙන අපිච්ඡදයයි ශ්වාසනාලයේ ඇතුලේ තියෙන අපිච්ඡදයයි සමානයි. මුඛ කුහරයේ තියෙන අපිච්ඡදයයි මේ හරියට කියන්නේ ග්‍රසනිකාව කියලා ඒ හරිය තියෙන අපිච්ඡදයයි සමානයි. ඔන්න ඔය වගේ දේවල් නිතර විභාගෙට අහනවා. මේ දැන් මේ ග්‍රසනිකාව කියන කොටස ගත්තම ඒකෙත් තියෙනවා පොදු ස්වභාවයක්. දැන් නාස් කුහරය කියන එක ගත්තොත් ඒක ශ්වසන පද්ධතියට අයිති. මුඛ කුහරය කියන එක ගත්තොත් ඒක ආහාර ජීර්ණ පද්ධතියට අයිති. එතකොට ස්වරාලය ශ්වාසනාලය කියන එක ගත්තොත් ඒවා ශ්වසන පද්ධතියට අයිති. මේ අන්න ස්රෝතය කියන එක ගත්තොත් ආහාර ජීර්ණ පද්ධතියට අයිති. මෙන්න මෙතන ඉඳන් මම පොඩි කඩේකින් පෙන්නනම් මෙතන ඉඳන් මේ මෙතෙන්ට එනකන් ගත්තොත් මෙන්න මේ ටික කියන්නේ ග්‍රසනිකාව කියලා. ඒ ග්‍රසනිකාව කියන කොටස ගත්තොත් ඒක ශ්වසන පද්ධතියටත් අයිති, ආහාර ජීර්ණ පද්ධතියටත් අයිති. මෙහෙන් කටින් ඇතුළට යන සිදුර මෙහෙම ගියායින් පස්සේ මෙතෙන්ට විවෘත වෙනවා. නහයෙන් යන සිදුරත් ඔහොම ගිහිල්ලා එතෙන්ට විවෘත වෙනවා. ඒතර මෙතෙන්දී මේ මාර්ග දෙකම පොදුයි. ඕකේ තව පොඩි දෙයක් තියෙනවා මම ඒකත් පැහැදිලි කරන්නම්. මේ ඒක මේ නිතරම මිනිසුන්ට වැදගත් වෙන කතාවක්. ඒ තමයි අපි ආහාර ගිලිනවනේ. ඒ ආහාර ගිලිනකොට දැන් මේ ආහාර ගුලිය කියලා හිතන්නකො මෙහෙම. මෙන්න ආහාර ගුලිය. මේ ගිලිනකොට හරි. ඔව්. දැන් උදේම අපි ආහාර ගන්නවනේ. මේ ආහාර හපලා ඔක්කොම කරලා ගුලියක් බවට පත් වෙලා මෙහෙම යනවනේ. ඒ යනකොට මේ ආහාර ගුලිය මෙන්න මෙහෙම යන්න ඕනි. ඒ කියන්නේ මේක මෙතන මේ ග්‍රසනිකාව හරහා අන්න ස්රෝතයට යන්න ඕනි. ඒ යද්දී මේ ආහාර ගුලිය මෙහෙ ගියොතින් එහෙම ශ්වසන පද්ධතියට ගියොත් එන ජරමරයක් වෙනවා. ඒ හින්දා මෙතන තියෙනවා මේකට කියන්නේ අපි එපිග්ලොටිස් එහෙම නැත්නම් අපිජීවිකාව කියලා. අපිජීවිකාව මෙහෙම ඇරලා තියෙන්න ඕනි. මොකද මේ ආශ්වාස වාතයේ යන්න ඕනි. හැබැයි මේ ආහාර ගුලිය යන වෙලාවේදී මේක වහන්න ඕනි. මේක මෙහෙම පල්ලහැට අරන් වහනවා. එතකොට මේ පැත්ත වැහෙනවා. ආහාරය මෙහෙන් යනවා. පොදු මාර්ගයේදී මේක නිකන් රෝඩ් බැරියර් එකක් නැත්නම් මාර්ග බාධකයක් වගේ මේ මාර්ගය වහනවා. වහලා මේ පැත්තෙන් යන්න දෙනවා. හැබැයි ඕක මේ හිතාමතා කරන ක්‍රියාවලියක් නෙමෙයි. අපි කියන්නේ ඒකට අනිච්ඡානුගත ක්‍රියාවලියක් කියලා. ඒ කියන්නේ ඒක අපි හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉබේ මේක වැහෙනවා. හැබැයි සමහර වෙලාවට මෙන්න එහෙම වෙනවා. කෑම ගිලින ගමන් කතා කරන්න ගියොත් ශරීරය නිකන් අන්ධමන්ද වෙනවා. කතා කරන්න නම් දැන් මම කතා කරනවා නම් මේ පෙන හැලි වල තියෙන වාතය ස්වරාලය හරහා ප්‍රශ්වාස වාතයේ විදිහට එළියට යන්න ඕනේ. එතකොට මේක ඇතුලේ තියෙන ස්වරතන්ත්‍ර කම්පණය වීමෙන් තමයි කටහඬ උපදින්නේ. එතකොට දැන් කතා කරනවා නම් මෙතනින් මෙහෙම වායු ධාරාවක් කොහොම යවන්න ඕනේ. එතකොට තමයි ස්වරතන්ත්‍ර කම්පණය වෙලා කටහඬ උපදින්නේ. ඒක කරන්න මේක ඇරලා තියෙන්න ඕනේ. එතකොට කෑම ගිලින්න ගියාම මේක වහලා තියෙන්න ඕනේ. දැන් ප්‍රශ්නේ වෙන්නේ දැන් කෑම ගිලින වෙලාවේදී අපි කතා කරන්න ගියොත් මෙයාට වික්ෂිප්ත වෙනවා. අහනවද අරිනවද එතකොට
එයාට ඒක එකපාරට කරගන්න බැරි වුණාම සමහරට මේ කෑම ගුලියෙන් එක බත් ඇටයක් දෙකක් යන්න පුළුවන්. ඒ කියන්නේ මේක වහන්න පරක්කු වෙනවා. ඒ පරක්කුව නැසිල්ලෙන් ඔන්න යනවා බත් ඇට දෙක තුනක් මෙහි. එහෙ ගිය ගමන් අපි වෙලාව පොඩ්ඩක් බලලා හරි. හොඳයි මතක තියාගන්න මේ කතා කරමින් ඉන්න දේවල් ඔබේ ඉගෙනුම් ක්‍රියාවලියට කෙලින්ම අදාළයි ඍජුවම අදාළයි දොරමඩලාව සහ ටෙලිවිෂන් ඉස්කෝලේ වෙනස් වෙන්නේ ඒ ආකාරයට මේ කතා කරන දේවල් ඔබේ විභාගයට අදාළයි ඒකට කොරෝනා කොහොමද විභාගයට අදාළ වෙන්නේ කියලා අහන්න හිතනවා නොවරදීම ඉදිරි විභාගවලදී කොරෝනා ගැන ප්‍රශ්නයක් එනවා එහෙම නැත්නම් ඒක හදන්න කියලා අපි ආරාධනා කරනවා ප්‍රතිශක්තිකරණය ගැන වෛරස් ගැන තියෙනවා දැනටත් එහෙම තියෙනවා හැබැයි මේ කාලීන තත්වයන් ගලපලා දරුවන්ට දැනුම දෙන්න ඕන ඉදිරි විභාගවලදී එහෙම ප්‍රශ්නත් ඒ සාමාන්‍ය පෙළ උසස් පෙළ විතරක් නෙමෙයි ඊට පහළ පන්තිවල දරුවන්ට පවා විද්‍යා විෂය ධාරාවට අදාළව මතක තියාගන්න COVID-19 ගැන කොරෝනා ගැන ශ්වසන පද්ධතියට බලපාන හැටි ගැන ප්‍රශ්න එනවාමයි ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන හැම දෙයක්ම විභාගවලට අදාළයි ඉගෙනුම් ක්‍රියාවලියට අදාළයි ටිකක් තියෙනවා පැහැදිලි කරන්න එතකොට අසන්න මහත්තයා අපි කියමින් හිටියේ දැන් කතා කර ආහාර ගිලීමේදී මේ අපි ජීවිකාව වහන එක පරක්කු වීමෙන් බත් ඇටයක් දෙකක් මේක ඇතුළට යන්න පුළුවන්. කිසිසේත් පෙනහැලි වලට මේක ගියොත් අයින් වෙන්න විදිහක් නැහැ. ඒ නිසා ශරීරය විසින් මේක යන එක වළක්වනවා. වළක්වලා ඒක තමයි කැස්ස හැදෙන්නේ. කැස්ස හැදුනාන් පස්සේ ඒ කියන්නේ මහා පාචීර පේශිය වේගයෙන් සංකෝචනය වෙලා අර ගිය බත් ඇට දෙක තුන විසි කරනවා. උඩට විසි කරනවා වේගයෙන් උඩට විසි කරනවා. එතකොට වේගයෙන් උඩට මේ බත් ඇට දෙක විසි කරපුවාම මෙහෙම ගිහිල්ලා අර කැරම් ගහනවා වගේ වෙලා මෙහෙම ගිහිල්ලා මෙහෙට විසි වෙන්න පුළුවන් මෙහෙට. එතකොට දැන් මෙහෙක වැදිලා විසි වෙලා තියෙන නාහෙට. දැන් දැනෙනවා නායසේ මොහොම කරුවම් බත් ඇටේ එනවා එළියට. හැබැයි එතකොට අර බත් ඇටේ හොදි හැම ගෑවිලානේ තියෙන්නේ. මේ පැත්තේ මේ හරිය තියෙන අපිච්ච දෙයට ඒ මිරිස්සෙම පුරුදුයි. මේ පැත්තේ අපිච්ච දෙයට ඒවා පුරුදු නෑ. එතකොට මේ ටික ඔක්කොම දැවිල්ලා හැදෙනවා සෑහෙන වෙලාවක් යනකම්. හොදි ඕනේ ඔව් හොදි ඕනේ තියෙනවා. ආන්න ඒකට වචන එක එක ප්‍රදේශවල කියන විදිය වෙනස්. අපි නම් කිව්වේ පිට උගුරේ යනවා කියලා. ඉස්මොල්ලේ යනවා කියලා කතාවුත් කියනවා නේද? ආන්න එක තමයි ඔය වෙන්නේ. මේ වෙන මොනවා හරි ගැන හිතා ගිලෙන් ගියාමත් ඕක වෙනවා. මොකද මෙතන අර මේකේ මේ වැඩ කරන එකේ පොඩි අවුලක් වෙනවා. අර ඒ වැහෙන්ද පරක් වෙන එකෙන් බත්තර දෙක තුනක් ඇතුළට යන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් කෑම ගිලිනකොට කල්පනාවෙන් ගිලින්න ඕනේ. හොඳයි. අද ටෙලිවිෂන් ඉස්කෝලේ අපි පටන් ගත්තේ කොරෝනා ගැන කතා කරලා ශ්වසන පද්ධතිය ගැන කතා කරලා මෙහි ජීව විද්‍යාව ගැන අපි කතා කළා. මේකේ භෞතික විද්‍යාවකුත් තියෙනවා. දරුවෝ හොඳින් අහගෙන ඉන්න මේ කරුණු ඔබේ විභාගවලට අදාළයි ඔබේ ඉගෙනුම් ක්‍රියාවලියට තදින්ම අදාළයි අවශ්‍ය දේවල් සටහනක් තබා ගන්නට මහාචාර්ය SRD රෝස මහත්මයා. ඔය ඇත්තටම හසන්ත මේ දැන් අපි විද්‍යාව කියලා මේක බෙදන් තිබ්බට ඇත්තටම ඉස්සර ඈත අතීතයේදී මම හිතන්නේ මෙහෙම බෙදීමක් තිබ්බේ නැහැ. මේ අපිට විද්‍යාව කියන්නේ මේ ලෝකේ තියෙන දේවල් ක්‍රමානුකූලව ඉගෙන ගැනීමනේ. ඉතින් පසු කාලකදී මේ විෂය කොටස් ප්‍රසාරණය වෙනකොට විද්‍යාඥයෝ හිතුවා මේ එක මිනිස්සෙකුට සේරම අධ්‍යයනය කරන්න බෑ. ඒක නිසා මේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව කියලා කොටස් වලට බෙදුණා. ඇත්තටම මේ ලෝකේ ලස්සන දකින්න ඕන නම් ඒ තුනම එකතු වෙන්න ඕනේ. ඒක තමයි මගේ මතය. මොකද දැන් අපිට ජීව විද්‍යාවත් අවශ්‍යයි, රසායන විද්‍යාවත් අවශ්‍යයි, භෞතික විද්‍යාවත් අවශ්‍යයි. අපේ ඇඟේ ගොඩාක් භෞතික විද්‍යාව තියෙනවා. සමහරලාට මම ඔය දරුවන්ටත් කියනවා මේ අපේ ඇඟේ තියෙන දේවල් අපි හරියට තාම දන්නේ නැහැ. අපි තාක්ෂණයේ දියුණුවයි කියලා කියනවා. අපි නේද? අපි තාක්ෂණයෙන් අපි කෙරවලට ගිහිල්ලා තියෙනවා. නමුත් අපේ ඇඟේ තියෙන ක්‍රියාවලි බලන් ගියාම ඊටාම අපූර්වයි සුන්දරයි. ඉතින් ඒක නිසා මේ මම හිතන්නේ අද මේ විද්‍යා සභාවේ 3 දෙනෙක් ඉන්න එකත් හරි වැදගත්. මොකද මේ 3 දෙනාගෙන්ම සම්මිශ්‍රණයක් වෙනවා අර සම්ප්‍රයුක්තයක් එකතු වීමක් වෙනවා. ඒක තමයි අපි වෙන්න ඕනේ. දැන් පාසල් වල මේ දේ ඇත්තට වෙන්නේ නැහැ. අපි බෙදාගත්තාම ප්‍රේරම් ප්‍රශ්න එනවනේ. ප්‍රේරම තීන්දුවල් බෙදා ගන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් අපිට එහෙම විෂයන් දැන් තියෙන ප්‍රමාණයත් එක්ක මේ දැනුමත් එක්ක ඇත්තටම එහෙම තනි විෂයකට මේ ලඝු කරන්නත් අමාරුයි. ඉතින් ඒක නිසා අපි ඉතින් මේවා බෙදාගෙන කනවා. ඉතින් ඒක තමයි අපි කරන්නේ. බෙදා ගන්නවා. ඉතින් දැන් එතුමා මේ කතා කරපු එකේ ඇත්තටම දැන් මට එතුමා තරම් මේ ලස්සනට අඳින්න බෑ. මම ඕක ඇඳුත් එහෙම බලි කුරුටු ගෑමක් වෙන්නේ. ඉතින් ඒක නිසා මම මේක මේ කම්පියුටරේට ඇනිමේෂන් ටිකක් හොයාගෙන දාගත්තා. දැන් එතුමා කතා කරා මේ ගර්ථ පිළිබඳව.
දැන් ඇත්තටම මේ තියෙන්නේ ඔයගලන්ට පෙනෙයි මේ තියෙන්නේ ඇත්තටම පෙනහල්ලේ ඔය ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇනිමේෂන් එකක්. මේක සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ දරුවෝ දන්නවා. අපි ප්‍රාශ්වාස කරනවා මේ කියන්නේ ප්‍රාතේ පිටට අරිනවා මහා ප්‍රාචීරයේ උඩට යනවා යටට යනවා. එතකොට දැන් මේ ගර්ත කියන්නේ මොනවද? මොකද මේකෙන් ඇත්තටම මේ 2006 මට තාම මතකයි 2006 ඇත්තටම භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රෙත් තිබ්බ පොඩි ඡේදයක් මේ ගර්ත පිළිබඳව. ඒ කියන්නේ මේ ගර්තයවල තියෙන භෞතික විද්‍යාව. ඉතින් ඒකත් හරි සුන්දරයි. මොකද දැන් ඒවා අපි ඉගෙන ගන්නවා. අපි දැන් ගොඩක් කලකට අපේ මේ ප්‍රධාන විෂය ධාරාවේදී එහෙම ඉගෙන ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ජීව විද්‍යාව හදාන්න වෙනම ඉගෙන ගන්නවා, රසායන විද්‍යාව හදාන්න වෙනම ඉගෙන ගන්නවා. මේවල තියෙන මේ සංයෝජනයේ සංකලනය ඇත්තටම අපි ඉගෙන ගන්නවා හරි අඩුයි. ඇත්තටම එහෙම ඉගෙන ගන්න පුළුවන් නම් මේවා අර ඊටාම පහසුවෙන් වටහා ගන්න පුළුවන්. මොකද සමහරලාට භෞතික විද්‍යාවේදී අපි ටිකක් ඊට එහා යනවා. දැන් මෙතුමා තිස්ස ගුරුතුමා කියනකොට අපි දැන් සමහර ජීව විද්‍යාවේදී වෙන දේවල් අපි ඊට වඩා ඇයි මෙහෙම වෙන්නේ? මේක මෙහෙම වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට ආවම භෞතික විද්‍යාව ඕන වෙනවා. රසායන විද්‍යාවත් ඕන වෙනවා. ජීව විද්‍යාවේදී අපි සලකන්නේ මේක මෙහෙම වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට එතුමා නම් හොඳට විස්තර කරනවා තිස්ස ගුරුතුමා. ඉතින් එතුමා මම හිතන්නේ හොඳ ගුරුවරයෙක් වෙලා තියෙන්නේ ඒකයි. ඉතින් මේ ගර්ත වෙන්නේ ඇත්තටම දැන් මේකේ ඇතුලේ පෙනහල්ලේ ඇතුලේ මේ පොඩි මලු වගේ මේ තියෙන්නේ සැක්ස් කියලා අපි කියන්නේ පොඩි මලු. ඇයි මෙහෙම මේ පුංචි මලු තියෙන්නේ? ඒකට ප්‍රධාන හේතුව තමයි අපි දන්න දෙයක් තමයි මේ ගර්ත හරහා තමයි මේ විදිහට මේ මං වැරදි නම් නිවැරදි කරන්න මේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් හුවමාරු වෙන්නේ. ඒ ගර්ත හරහා තමයි. එතකොට මේ ගර්තවල මේ වර්ගඵලය විශාලව තියෙන්න ඕන. දැන් අපි මොකද දැන් මේක වෙන්නේ විසරණයෙන් නේද? විසරණයෙන් වෙන්නේ. එතකොට විසරණය වෙන්න ඕන මේක ලොකු. දැන් අපි වතුර බින්දුවක් වතුර ටිකක් අරන් මේසෙකට අපි වර්ගඵලය වැඩි කරොත් එහෙම ඒක ඉක්මනට වාෂ්පීභවනය වෙනවා. එතකොට මේ වර්ගඵලය හරි වැදගත්. හැබැයි දැන් අපිට පෙනහැල්ලක් හදන්න බෑ මීටරයක් විතර අරේ තියෙන ලොකුවට. එතකොට අපේ සයිස් එක කොච්චර වේද? එතකොට මේ පෙනහැල්ල ලස්සනට හදලා තියෙනවා පුංචි මල්ලු ගොඩාක්. එතකොට එක මල්ලක පෘෂ්ඨික වර්ගඵලය ගත්තොත් එහෙම මම හිතන්නේ මේ ගර්ත බිලියන ගාණක් තියෙනවා. බිලියන මම අහලා දෙන 150ක් ගාණක් තියෙනවා. එතකොට මේ බිලියන 150 වර්ගඵලය ගත්තාම පෘෂ්ඨික වර්ගඵලයේ සර්ෆේස් ඒරියා එක ගත්තාම සෑහෙන ප්‍රමාණයක් එනවා. මොකද ඇඟේ හැම පෘෂ්ඨික ක්ෂේත්‍රඵලයට වඩා වැඩි. ඔව්. හැම පෘෂ්ඨික ක්ෂේත්‍රඵලයට වැඩි. එතකොට බාන්න සුභාධර්මයෙන් හදලා තියෙන හැටි. මොකද අපිට තනි ගර්ත නැතුව නිකම් පෙනහැල්ලක් හදුවා නම් එහෙම මේ ක්‍රියාවලිය එච්චර කාර්යක්ෂම සිදු වෙන්නේ නැහැ. මොකද පෘෂ්ඨික වර්ගඵලය අඩුයි. අර විසරණය වෙන්න තියෙන මේ අවකාශය අඩු වෙනවා. ඉතින් ඒ නිසා මේ ගර්ත හැදිලා තියෙන මේ විදිහට අර ලොකු වර්ගඵලයක් එන්නේ. දැන් මේකෙන් අර 2006 ප්‍රශ්නෙත් මෙහෙම ප්‍රශ්න පත්‍රයේ තිබ්බ එක ගර්තයක වර්ගඵලය හොයන්න ඒ විදිහට එන්නේ භෞතික විද්‍යාව පැත්ත. ඉතින් ගොඩක් කලකට දරුවෝ දැන් ඔය ගෝලය දැන් අපි මේක ගර්තයේ ගෝලයක් හැටියට තමයි දුන්නේ. මම හිතන්නේ ගර්ත හරියටම ගෝලාකාර නෑ. නමුත් හරි ඔව් පොඩ්ඩක් අර සැක් එක මල්ලක් වගේ තියෙන්නේ. නමුත් ඉතින් මල්ලක් වගේ දුන්නාම මේ ගණිතය ටිකක් අමාරුයි වර්ගඵලය හොයන්න. ගෝලයක වර්ගඵලය ළමයි දන්නවා. ඒ වුණාට ඉතින් අපි දැක්කා 2006 දිත් මේ ගෝලයක වර්ගඵලය ළමයි ඒ ලෙවල් ළමයි දන්නේ නැහැ. එහෙම ප්‍රශ්නක් තියෙනවා. මොකද දැන් මේ භෞතික විද්‍යාවේදී ලකුණු ලැබෙන්නේ නැති වෙන ප්‍රධාන හේතුව තමයි මේ ගණිතය පිළිබඳ දක්වන දුර්වලතාව. තමයි එතුමා ඊයේත් කතා කරා අර විද්‍යාව තාක්ෂණය කතා කරනකොට ඒ දරුවන්ගේ ගණිත කුසලතාව පොඩ්ඩක් දැන් මම කියන්නේ අපි හරි දැනුවත් මේ අපි හරි බුද්ධිමත් කියලා. අපේ තරුණ ළමයි අපිට වඩා බුද්ධිමත්. හැබැයි ඒගොල්ලන් කුසලතාව වෙනස්. දැන් ළමයින්ට තියෙන මේ තාක්ෂණික කුසලතාව. දැන් අපේ කාලේ අපි ඕවා ඇත්තටම තාම මතකයි. එතකොට සමහර ළමයි ගෝලයක් ඇඳාම ගෝලයක පුෂ්ඨික වර්ගඵලයේ πr වර්ගය කියලා ගන්නවා. සමහර අය පරිමා සමීකරණය ආදේශ කරනවා 3න් 4යි πr ගණී කියලා. එතකොට මුළු ගානම අපබ්‍රංශ වෙනවා. එතනින් එහාට ලකුණු ගන්න අමාරුයි. භෞතික විද්‍යාවේ ප්‍රශ්නේ තියෙනවා. මුලින් වරද්ද ගත්තොත් ආයේ මගින් මේ පාට වැටෙන ටිකක් අමාරුයි. මොකද අර කොටස් එකට එකට සංයෝජන වෙලා තියෙන හින්දා. ඉතින් දරුවන්ට මම මේ විභාග කරන දරුවනුත් මේක අහන් ඉන්න හින්දා මම කියන්නේ මේ ගණිතය පිළිබඳ දරුවනේ පොඩ්ඩක් මහන්සි වෙන්න. මොකද මේ ප්‍රශ්න පත්‍ර කිසිම දෙයක මේ ලොකු ගණිතයක් අහන්නේ නැහැ. දැන් තාක්ෂණ සඳහා විද්‍යාව වුණත් ගණිතය අහන්නේ බොහොම සුළු ප්‍රමාණයක්.
ඉතින් ඒ ටිකවත් හරියට මේ ඔයගොල්ලෝ කරලා මේවා පුරුදු වෙන්න ඕනේ. දැන් ගෝලයක වර්ගඵලය, පුෂ්ටික වර්ගඵලය. එතකොට 4යි පයි r වර්ගය තමයි ගෝලයක පුෂ්ටි. එතකොට මේ ප්‍රශ්නෙත් අහලා තිබ්බා ඒ වර්ගඵලය හොයලා ගර්ථ මෙච්චර ගාණක් තියෙනවා නම් ගර්ථය හැම එකෙම සයිස් එකම නම් කොච්චර පුෂ්ටික වර්ගඵලයක් මේකේ තියෙන්න ඕනද? එතකොට ඒකට සමාන වෙන්න තනි එකක් හැදුවොත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මීටරයක් දිගට අරය හදන්න ඕන. එහෙම වුණාම ඉතින් අපිට මහා අප්සෙට් එකක් වෙනවා පෙනහැල්ල මීටරයක් තිබ්බොත් එහෙම. ඉතින් ඒ නිසා මේ ගර්ථ හරීම සුවිශේෂී ස්වභාවධර්මය. එතකොට මෙතන අර මේ තිස්ස ගුරුතුමා කිව්වා වගේ මේක තා ප්‍රශ්නයක් එනවා. ඒ අනිත් ප්‍රශ්නේ තමයි දැන් මේ ගර්ථ ගත්තාම මේවල මේ ප්‍රමාණය එකම නැහැ. ස්වභාවධර්මයේ ඉතින් හරි ගානට එකම ගානට හදන්න බෑනේ. මේකේ සයිස් එක මෙච්චරයි, මේකේ සයිස් එක මෙච්චරයි. සමහර ගර්ථ ටිකක් කුඩයි. සමහර ගර්ථ ටිකක් ලොකුයි. හැබැයි ඒවා එකින් එකට සම්බන්ධ වෙලා තියෙනවා. මොකද වාතය ඒ සෑම එකක් හරහාම යන්න ඕන. එතකොට මේ භෞතික විද්‍යාවේ පොඩි ප්‍රශ්නයක් එනවා මෙතනින් පෙන්눔 කරන්නම්. මෙන්න මෙහෙම. දැන් මේක සාමාන්‍යයෙන් ඔය මේ අපි අපි දුම් බැලුම් බෝල දෙකක් කියලා. බැලුම් බෝලකටත් මේක හරි. සබම් බුබුල වලටත් හරි. මේක සමහරලාට ඔය ප්‍රශ්න පත්‍රවල මේක පුළුවන් මේක next එක මේක ඊළඟ එක පුළුවන්ද ගන්න? මාරු කරත් ඔබතුමා මාරු කරලා තියෙනවා. ඊළඟ රූපේ. හොඳයි ඔබතුමා පැහැදිලි කරන්න. ඔව් මෙතන තියෙන්නේ ඇත්තටම මේ කුඩා බැලුම් බෝලයක් සහ ලොකු බැලුම් බෝලයක් එකට සම්බන්ධ කරලා. එතකොට එකට සම්බන්ධ කරපුවාම එතකොට දැන් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ දැන් ලොකු බැලුම් බෝලයකට හුලම් පොරවලයි පුංචි බැලුම් බෝලයකට හුලම් පොරවලයි මේක අපි ඒ රූපේ තමයි අපිට පේන්නේ. මේක ඔව් කතා කරන්න. නෑ මේක පේන්නේ නෑ මම. කමන්න. හොඳයි. ඔව් එතකොට ලොකු බැලුම් බෝලයක කුඩා බැලුම් බෝලයකට එකතු කරපුවාම ඊළඟට ඒ දෙක සම්බන්ධ කරොත් එහෙම දැන් සමහරලාට අපිට නිකන් හිතෙන්න පුළුවන් මේකේ බැලුම් බෝල දෙකේ ප්‍රමාණ සමාන වෙන්න තමයි වාතය ගලන්නේ කියලා. එහෙම වෙන්නේ නෑ. ඒක ගෙදරින් උනත් කරලා බැලිය හැකි. පුංචි බැලුම් බෝලයකුයි ලොකු බැලුම් බෝලයක එකට එකතු කරපු හැටි පුංචි එක පුංචිම වෙලා යනවා. මේ ගොඩක් කලාවට මේ ප්‍රශ්න පත්‍රවලත් MCQ වල අහලා තියෙනවා. ගොඩක් අවස්ථාවලදී. දැන් ඒක අර සබම් බුබුල වලින් තමයි ඔය අපේ A level physics syllabus එකේ අහන්නේ බැලුම් බෝල වලින් නෙමෙයි. නමුත් බැලුම් බෝලයකට මේක ගෙදරින් කරන්න පුළුවන්. දැන් YouTube අන්තර්ජාලයට ගියොත් මේ වගේ නිදර්ශන ඕන තරම් ගන්න පුළුවන්. කියන්නේ ලොකු බැලුම් බෝලයකුයි පුංචි බැලුම් බෝලයකට සම්බන්ධ කරපුවාම මොකද මේ දරුවෝ දන්නවා මේ සමීකරණත් මම සමීකරණ මේ වෙලාවේ කියන්නේ නැහැ. මොකද මේ අපි නරඹන අයට සමහරවිට තාක්ෂණික කරුණු වැඩියෙන් වුණොත් එහෙම ප්‍රශ්න එනවා. නමුත් අර පුංචි බැලුම් බෝලයක අරය කුඩා නිසා ඒකේ ඇතුළේ තියෙන පීඩනය වැඩි ඇත්තටම. ලොකු බැලුම් බෝලයකට සාපේක්ෂව. ඉතින් ඒක නිසා මේ ගර්ථවල දැන් මේ ප්‍රශ්නේ එනවා. දැන් ගර්ථවල මේ ප්‍රශ්නේ ආවොත් එහෙම දැන් මං කියවන ඉස්සෙල්ලා සමහර ගර්ථ පුංචි සමහර ගර්ථ ලොකුයි. එතකොට මේවා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට සම්බන්ධ වෙලා තියෙනකොට මේ පුංචි ගර්ථ කොලැප්ස් වෙනවා තනියකට. එහෙම වුණොත් මේ ක්‍රියාවලිය තනිකර බකල් වෙනවා. ඉතින් ඒකට ස්වභාවධර්මයේ ලස්සන මේ උපක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඒක අපි ඊට පස්සේ කතා කරමු. හොඳයි. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව මේ විශේෂේත්‍ර තුනම මේ පාඩම් තුනම එක පාඩමක් හැටියට කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ පාසල් වල එහෙම වැඩක් කරන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් අමුතු අත්දැකීමක් වෙන්න පුළුවන්. සමහරවිට මේක තේරුම් ගන්නත් අමාරු වෙන්න පුළුවන්. කොහොමද මේ විශේෂේත්‍ර තුන එකට කතා කරන එක අලුත් ක්‍රමවේදයක්. අලුත් වැඩක් කරපුවම ටිකක් සමහරුන්ට තේරුම් ගන්නටත් පමා වෙන අවස්ථාවක් තියෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් මේක නිකන් දොරමඩලාව වගේ වැඩසටහනක්ද නැද්ද? දැන් මේ සියල්ල මේ වැඩසටහනේ කතා කරන සියල්ල ඉගෙනුම් ක්‍රියාවලියට අදාළයි, විභාග වලට අදාළයි. ඒ නිසා සටහන් පොතක් ළඟ තියාගෙනම වාඩි වෙන්නයි කියලා අපි ආරාධනා කළේ. නිසා මේ කතා කරන දේවල් ඉදිරියේදී විභාග ප්‍රශ්නයක් හැටියටත් එන්න ඉඩ තියෙනවා. නොවෙන්න විදිහක් නැහැ. හොඳයි. අපි ශ්වසන පද්ධතියේ කොරෝනා ගැන කතා කළා. ජීව විද්‍යාව කතා කළා, භෞතික විද්‍යාව කතා කළා. රසායන විද්‍යාවකුත් තියෙනවනේ. දැන් බස ගාලා අත් හොදනවා කට්ටිය. නේද? රසායන ද්‍රව්‍ය දාලා හොදනවා. මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්තයා. දැන් සමස්ත ක්‍රියාවලිය ගත්තහමත් මගේ අදහස මම රසායන විද්‍යාඥයෙක්ින්ද කියනව නෙමෙයි අපිට රසායන විද්‍යාවෙන් තොරව ජීවිතයක් ගැන හිතන්න අපිට අමාරුයි. මොකද හේතුව හැමදේම රසායන විද්‍යාව. මම හිතන්නේ අපේ තිස් ජනනායක ගුරු මහත්මයා එක කතාවක් කිව්වා මේ
ආහාර ජීර්ණ පද්ධතියට මේ ආහාර ටික අපි වටගත්තොත් ගැටලුවක් නැහැ. මොකද හේතුව ආහාර ජීර්ණ පද්ධතිය තුලදී ආම්ලිකයි ආමාශය නිසා මේ ගැටලුවක් නැහැ කියලා. ඒ නිසා අපේ මුල්ම දේ තමයි කාරණා දෙකක් තියෙනවා. මම මේක 100%ක්ම සාර්ථක නොවුනට මම කියන කතාවක් තමයි මේ ලෝකේ තියෙන්නේ ද්‍රව්‍ය ගත්තාම ආකාර දෙකකට ගැන හිතන්න වෙනවා. අපිට එකක් තමයි මේ මොනවද ආම්ලික දේවල්, මොනවද මේ බාෂ්මික දේවල්. මේ අපේ එදිනෙදා ජීවිතය අරගත්තත් මේ කොරෝනා ගැන කතා කරන්න ගියත් මේ අම්ල භෂ්ම ගැන අදහසක් තියෙනවා නම් අපිට මේක බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. දැන් ඔය එදිනෙදා ජීවිතේ ගෙදර අරගන්නකො ගෙදර අරගත්තාම ගෙදර අපි කන ආහාර හුඟක් වෙලාවකට අපේ ආම්ලික ස්වභාවයක් තමයි අපේ ආහාරවල තියෙන්නේ. දැන් මේ ආහාර ආම්ලිකද කියලා අපි කොහොමද දැනගන්නේ? දැන් මේකත් ප්‍රශ්නයක් තියෙනවානේ. අපේ ආමාශය ඇතුළත් ආම්ලිකයි, අපි ගන්න බහුතරයක් ආහාරත් ආම්ලිකයි. මේ යම් කිසි දෙයක් ආම්ලිකද බාෂ්මිකද කියලා තෝරගන්නේ අපිට හුඟක් වෙලාවට කියන දර්ශක කියලා දෙයක් තියෙනවා කියලා. ඔබ දන්නවද දන්නේ අපි ව්‍යංජන හදනකොටත් අපි දර්ශකයක් භාවිතා කරනවා. ඒක ස්වභාවික දර්ශකයක්. ඒක තමයි කහ. කහවල වෙනම විස බීජ හරණ ක්‍රියාවලියකුත් තියෙනවා. ඒක වෙනම රසායනික ක්‍රියාවලියක්. හැබැයි ඊට අමතරව කහ පාට තියෙන්නේ ආම්ලික මාධ්‍යකදී විතරයි. ඒ කියන්නේ ඔබ යම් කිසි විදියකට කහ පැහැති ද්‍රව්‍යයක් ආහාර ගන්නවා කියන එකේ අදහස ඔබ ආම්ලික ආහාරයක් ආහාරයට ගන්නවා. දැන් එතකොට බාෂ්මික කියන එක ඒක අනිත් පැත්ත. මේ ගැහණු පිරිම වගේ කතාවක් නෙමෙයි මම මේ කියන්නේ ආම්ලික බාෂ්මික කියන්නේ ඒ වගේ එකක්. දැන් බාෂ්මික ආහාරය ගැන අපි කොහොමද කතා කරන්නේ? ඔබ යම් කිසි ව්‍යංජනයකට කහ දාලා අවසානයේදී රතු පැහැති ව්‍යංජනයකින් අපි මේක ඉවර කරනවා නම් කහ දාලා තියෙද්දි ඒ කියන්නේ මේ ව්‍යංජනේ හුඟක් වෙලාවට බාෂ්මිකයි. ඒකින්ද අපේ බත්පත බෙදාගත්තාම අපිට බලා ගන්න පුළුවන් අපි කොයිතරම් කහ පැහැති ආහාර ගන්නවද? අපි කොයිතරම් රතු පැහැති ආහාර ගන්නවද කියන එක. ඒතර මේක ඉතා බොහොම පහසුවෙන් අපිට හඳුනා ගන්න පුළුවන් කියලා. මම ඇත්තටම උත්සාහ කරාද කහයි ඔය අම්ලිකුයි බාෂ්මිකුයි ගහලා මෙතන කරලා පෙන්නන්න. නමුත් මට මේ කාල සීමාව සහ මට පොඩි අර්බුද කීපයක් ආවා. මොකද HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ වෙලාවේ පොඩ්ඩක් හොයාගන්න අමාරු වුණා. දැන් ඒකත් අපි දැනගන්න ඕනේ. ඒ නිසා මම හිතනවා මේ කොරෝනා තත්ත්වයෙන් මිදෙන්න අපි ආහාර ගැනීමේදී තරමක් ඇසිඩික් ආහාර, ඇසිඩික් ෆුඩ් වැඩිපුර භාවිතා කිරීමත් යම් කිසි විදියකට හොඳ තත්ත්වයක් කියලා. මේක විද්‍යානුකූලව තරම්ම තාම කවුරුත් පරීක්ෂණයක් කරන්න තරම් කාලයක් අපිට නැහැනේ. මේව පරීක්ෂණ කරන්න පටන් ගත්තොත් අවුරුදු ගණන් යනවා. ඉතින් මං නිසා පොඩ්ඩක් ඔබ දැන් ගන්න අපි ගත්තොත් බොහොමයක් පළතුරු. ඒවා කහ පාටයිනේ. කහ පැහැති පළතුරු ආහාරයට ගැනීමත් යම් කිසි විදිහකට මේ ජීර්ණ පද්ධතියත් පහසු කරනවා. මෙතන මේ කියන විදිහට කොරෝනා තත්ත්වයක් පහසු කරනවා. ඔය රසායන විද්‍යාව මම ඊටාම සරල මූල ධර්මයක් ගැන කතා කරා. හැබැයි මේ විශ්ජනනායක මහත්මයා මෙතන මේ රූපසටහන් ටික ඇදගෙන ගියපුවාම මම කතා කරන්න හිටපු ටිකටත් වඩා මම හිතුවා මීට ටිකක් මේ වෙනස් දෙයක් අපි කතා කරමු කියලා. දැන් මෙතුමා කිව්වා මේ අපි දැන් මෙහෙමනේ දැන් ආසාදනයක් මෙතන වෙලා දින මේක වෛරස් ආසාදන. ලෝකේ හැමදාම වෛරස් ආසාදන තියෙනවා. අපි ඔය කතා කරන සරම්ප, පැපොල, සාක් කියලා ආපු, ඒ සාඩ් කියලා ආපු ඒ සියලු මේවා ඒ වගේ තත්ත්වයක්. ඒතර මේකත් ඒක විශේෂ තත්ත්වයක් තමයි. ඒ නිසා ඉතින් අපි හිතනවා නම් අපි ලෙඩ නොහැදීම ජීවත් වෙන්න පුළුවන් කියලා ඒක හොඳයි. හැබැයි එහෙම වෙන්නේ නැහැ. හැබැයි දැන් මෙතන තියෙන ප්‍රශ්නය තමයි මේ කොරෝනා තත්ත්වය අපහසු, ඒ කියන්නේ ඒක මේ භයානක නම් ඒ කියන්නේ යාට රෝගී තත්ත්වයටපත් වුණාම මූලිකවම අවශ්‍ය වෙන අපිට මේ වෙන්ටිලේටර්ස්. මම අර තාක්ෂණය සඳහා විද්‍යාව කියන විෂයක් තියෙන නිසා අපි තාක්ෂණය ගැන හුඟක් කතා කරන නිසා තාක්ෂණ වේදීන් අවශ්‍යයි කියලා හිතන නිසා දැන් මේ රූපසටහන දිහා බලපුවාම කෙනෙක්ට දෙන්න පුළුවන් හරි පහසුයිනේ මේ කතන්දරේ කියලා. නමුත් දැන් ඇයි මේක මේ බොහොම පහසුවෙන් අපිට මේ මෙතනට ඔක්සිජන් දෙන්න පුළුවන් කියලානේ මේ කියන්නේ. මම හොඳයි රූපේ පෙන්නොත් වටිනවා. ඔතුමා කතා කරමින් ඉන්නේ අර ජනනායක මහත්මයා කතාව මේ කියාගෙන ඇවිල්ලා මේ මෙතන කියන්නේ මෙන්න මෙතනට මේ ඔක්සිජන් ගේන්න කියලානේ මේ කියන්නේ අපේ කාරණේ. මෙතන මෙන්න මේකට ඔක්සිජන් ටික ගෙන આવොත් හරි. දැන් රෝගී වෙලා ඉන්නකොට මොකද වෙලා තියෙන්නේ? මෙතනට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය සාමාන්‍ය පුද්ගලයෙක් අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතයේ තියෙන්නේ සමස්ත වායුගෝලීය වාතයේ කියන එකේ 20% 20ක් විතර වගේ තමයි ඔක්සිජන් ප්‍රමාණය තියෙන්නේ. ඒකට ඉතුරු හරිය තියෙන්නේ ඔක්සිජන් නොවන කොටස නයිට්‍රජන් ප්‍රධානව අනිකුත් ඊටාම සුළු වශයෙන් අනිකුත් දේවල්. දැන් මෙයාගේ මේ කොටස රෝගී වුණාම මේ තියෙන සාමාන්‍ය වාතය පමණක් ප්‍රමාණවත් වෙන්නේ මේ අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය මෙතනට ලබා දෙන්න. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපිට
සිද්ධ වෙනවා මේ රෝගියාට කෘත්‍රිමව ඔක්සිජන් සපයා දෙන්න. මොකද එතකොට ඔක්සිජන් සපයා දෙනකොට සාමාන්‍ය වාතයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණයට වඩා වැඩි වාතයක් මෙතනට අපි ලබා දුන්නොත් අපිට අමාරුවෙන් හරි මේ ඔක්සිජන් ටික රුධිර තරලයට ගෙනියන්න පුළුවන්. දැන් එහෙම බලපුවාම කෙනෙක්ට හිතන්න පුළුවන් මේක හරි පහසු දෙයක් නේ. ඔක්සිජන් සිලින්ඩරයක් ගන්නවා මිනිහෙක් ගෙන ආයෙත් මෙහෙම ගහපු හැටිය ඔක්සිජන් හොගාලා මේ තමන්ගේ ශරීරගත කරගන්න පුළුවන් ගැටලුව විසඳිලා තියෙන්නේ කියලා. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. මම හිතන්නේ අපේ මහාචාර්ය රෝස ඉතා විශාල පැහැදිලි කිරීමක් කරා මේ පෙනහල්ලේ ස්වභාවය සහ මේ විශේෂයෙන්ම මේ පීඩන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙන්න මෙතන තමයි අපිට තියෙන අර්බුදය. ඒ කියන්නේ අපි ජීවියෙක්නේ. මේ ජීවියෙක්ගේ සම්පූර්ණ ශරීරයේ තියෙන මේකේ බහුතරයක් අවයව තියෙනවා. මේ අවයව නිකම් වැඩ සාමාන්‍ය දේවල් නෙමෙයි. ඒක බොහෝ විද්‍යාව මෙතන අපි බොහෝ දුරට මේන්ටේන් කරන්නට වෙනවා. විශේෂයෙන්ම මේකෙදී නම් පීඩන ප්‍රශ්නයක් අපිට එනවා. ඒ නිසා තමයි අපිට විශේෂ උපකරණයක් අවශ්‍ය වෙන්නේ මේ සියල්ලක්ම. ඒ කියන්නේ ජීවියාගේ පීඩනයයි, ඒ කියන්නේ සාමාන්‍ය ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතයේ තියෙන අපි ගන්න මේ පීඩන තත්ත්ව සහ සම්මිශ්‍රණයයි අර වෙන්ටිලේටර් එකෙන් වැඩිපුර යම් ප්‍රමාණයක් 100% ඔක්සිජන් නොවෙන්න පුළුවන්. ඒවා මිශ්‍ර කරලා මේක ලබා දෙන්න ඕනේ. මේ නිසා තමයි අපිට වෙන්ටිලේටරයක් නිකන් හදන්න බැරි. ඒ නිසා තමයි මේ වෙන්ටිලේටරයක් මේ තරම් වියදම් අධික. මොකද අපි වෙන්ටිලේටරයක් හයි කරලා උත්සාහ කරන්නේ එක පුද්ගලයෙක්ගේ ජීවිතය රකින්න. ඉතින් ඒ නිසා නිකම්ම ඔක්සිජන් සිලින්ඩරයක් ගෙනල්ලා අපි මූණට මාස්ක් එකක් කරා ඔක්සිජන් ලබා දීම පමණින් මේ කාරණය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි දැන් ගොඩාක් පරීක්ෂණ කරගෙන යනවා. අපි දැන් ලංකාව වගේ රටක එක පාටම ඇයි වෙන්ටිලේටරයක් හදාගන්න බැරි කියන ප්‍රශ්නේ අපිට ඇති වෙනවානේ. මේ තරම් විද්‍යාඥයෝ ඉන්නවනම්, මේ තරම් ඉංජිනේරුවෝ ඉන්නවනම්. නමුත් අපේ රටේ ප්‍රශ්නයක් තුන මේ මෑතකදී ඉතා විශාල විදිහට ලෝකයේ දියුණු වෙච්ච කොටසක් තමයි මේ බයෝමෙඩිකල් සයන්සස් කියලා. ඒ කියන්නේ ජීව මේ කියන්නේ වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය වෙන බොහොමයක් උපකරණ තියෙනවා. මේ උපකරණ සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාත්මක වෙන්නේ භෞතික විද්‍යාව මූලධර්ම මත. ඉතින් අපිට තිබ්බ ගැටලුව තමයි අපේ වෛද්‍යවරු ඉන්නව ඇත්ත. නමුත් උන්ට භෞතික විද්‍යාවේ මූලධර්ම තියෙන්නේ ඒ සම්බන්ධ දැනුම තියෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා තමයි අපේ වගේ රටවල් වල මේ වෙන්ටිලේටර්ස් වගේ ඒවා එකපාර හැදුන්නේ නැත්තේ. අපේ රටේ අද තාමත් බයෝමෙඩිකල් සයන්සස් කියන ඒ ශාස්ත්‍රය තරම්ම මුහුකුරාගේ ශාස්ත්‍රයක් නෙමෙයි. හැබැයි අපෙත් ඉන්නවා දක්ෂයෝ. අපේ ඉංජිනේරු මහත්වරු ඉන්න පුළුවන්, අපේ වෛද්‍යවරුන් ඉන්න පුළුවන්. මේ දෙගොල්ලන්ගේම සම්මිශ්‍රණයකින් තමයි මේ අපිට මේ උපකරණයක් හදාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. පුළුවන් වෙන්නේ. ඒ නිසා අපිට මේ සඳහා විශාල විදිහට පරීක්ෂණ කරන්න වෙනවා. දැන් මම දන්නවා විශ්වවිද්‍යාල කීපයක ඉංජිනේරු මහත්වරු සමහර තාක්ෂණ පීඨවල දරුවෝ වෙන්ටිලේටර්ස් හදලා තියෙනවා. නමුත් ඒක එක පාටම අපිට ගිහිල්ලා රෝගියෙක්ට දාගන්න බැරි වෙලා තියෙනවා. මොකද මෙතන තියෙන මේ තියෙන සංකීර්ණ භෞතික විද්‍යා ක්‍රියාවලිය නිසා මේ නිකම්ම විසරණය වීම ගැන විතරක් නෙමෙයි. ඉතින් ඒ නිසා දැන් ඊළඟ කාරණේ තමයි අපි හැමතිස්සෙම කියන්නේ මේ රෝගී කෙනෙක්ට වැඩි ඔහු මරණයටපත් වීමේ හැකියාව වැඩි කියලා. ඉතින් මෙතන මේ ක්‍රියාවලිය තමයි බලපාන්නේ. පුද්ගලයෙක් රෝගී වුණාම දැන් මේ රුධිර පද්ධතියට මෙයා ගියපුවාම රුධිර පද්ධතිය හරහා තමයි ඔක්සිජන් පරිවහණය වෙන්නේ. ඒතර ඒකේ තියෙන මූලික දේ තමයි හිමොග්ලොබින්. ඒතකොට ඔබට හොඳ ප්‍රතිශක්තිකරණයක් තියෙනවා කියන එකේ අදහස ඔබ ඊටාම හොඳ ක්‍රියාශීලීව හිමොග්ලොබින් එක්ක ඉන්න ඕනේ. එහෙමනේ ක්‍රියාවලිය ඉතින් මේක රසායන විද්‍යාවෙන් කතා කරන්න පුළුවන්. මේක ටිකක් ඉහළ ශේෂ්ත්‍රයක තියෙන හිමොග්ලොබින් මේක ලියනවානේ. කියලා කියන්නේ මෙන්න මේ වගේ අණුවක් අපි සාමාන්‍යයෙන් කතා කරන රසායන විද්‍යාව මේකේ තියෙන අයන් යකඩ ඊට පස්සේ මේකෙන් තමයි අපි ඔක්සිජන් ගන්න. මේක ටිකක් සංකීර්ණයි. මහාචාර්යතුමා හදිසි පොතක් තියෙනවා අපිට දැනුම් දෙන්න. අවසර දෙන්න අපි ඒක බලලා ඊට පස්සේ කතා කරමු. හොඳයි. හදිසි පොතක් දැනුම් දෙන්න සිද්ධ වුණා. මහාචාර්යතුමා අපි රසායන විද්‍යාව කතා කරමින් හිටියේ. ඔව්. දැන් ඉතින් මේ හොඳ පුද්ගලයෙක්ගේ තියෙන හීමොග්ලොබින් වල තියෙන කාර්යක්ෂමතාවයයි රෝගී පුද්ගලයෙක්ගේ තියෙන හීමොග්ලොබින් වල කාර්යක්ෂමතාවයත් වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. විශේෂයෙන්ම මේ දැන් රුධිරයෙන් පරිවහනය කරන ඔක්සිජන් ප්‍රමාණය ඒක තීරණය කිරීම සඳහා විශේෂයෙන්ම අර සින්ක් කියන ලෝහයේ ප්‍රමාණයත් රුධිරයේ තියෙන එක වැදගත් වෙනවා. සින්ක් අයනත් වැදගත් වෙනවා. එහෙම හොඳ හිමොග්ලොබින් තිබ්බම තමයි මේ පරිවහනය ඒක වඩා හොඳින් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සමස්ත ක්‍රියාවලියම මේ සඳහා බලපානවා. ඒත් එක්කම ඔහු හෘදයාබාධ රෝගියෙක් කිව්වහම එයාට හෘදය මගින් සාමාන්‍ය විදිහටම රුධිරය පොම්ප කිරීම අපහසුයි. ඉතින් එතකොට දැන් මෙතනින් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණයත් අඩුයි, පොම්ප කරන ප්‍රමාණයත් අඩුයි. අවසානයේදී ඔහු
මරණයට පත්වීම තියෙන සම්භාවිතාවය වැඩි. මම කියන්නේ කොරෝනා හැදෙන හැම කෙනෙක්ම මැරෙන්න ඕන. දැන් අද අපේ ලංකාවේ සාමාන්‍ය ලෝකයේ ප්‍රතිශතයක් විදිහට ගත්තාම අපි දකින්නේ 2%ක් රෝගීන්ගෙන් 2%ක් 4ත් අතර වගේ ප්‍රමාණයක් තමයි සාමාන්‍ය මරණයටපත් වෙන්නේ. ඒක ඔබද මාද කියලා අපි දන්නේ නැහැ. මොකද මේක අපිට කියන්න අපහසු වෙන නිසා තමයි මේ අර්බුදය තියෙන්නේ. අපි 98ක් කියන කොහොමත් වෛරස් රෝගී තත්ත්වවලදී හුඟක් වෙලාවකට අපිට ඒකට බෙහෙත් අවශ්‍ය වෙන්නේ නැහැ. බෙහෙත් නැහැ. ඖෂධ නැහැ. ඒක ස්වයං ප්‍රතිශක්තිකරණයක් මග හරහා තමයි ඒක ගොඩක් වෙලාවකට හැදෙන්නේ. ඒකනේ අපි කියන්නේ වෛරස් රෝගයක් හැදුනහම නැවතත් හැදෙන්නේ නැහැ. මොකද රුධිරයේ ප්‍රතිදේහ තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ මේක ජීව විද්‍යාව මට රසායන විද්‍යාවට වඩා කියන්න බෑ. හැබැයි අපි මම මූලික වශයෙන් මේ රටට කියන්න අවශ්‍ය වෙන්නේ මේ වෙන්ටිලේටර් කියන එක සරල උපකරණයක් නෙමෙයි. සරල උපකරණයක්සේ දිහා බලලා මේක රෝගියෙක්ට සවි කරොත් එහෙම ඔහුගේ සම්පූර්ණ පෙනහල්ල පුපුරා ගිහිල්ලා ඔහු මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඉතාමත්ම tedious, ඒ කියන්නේ ඉතාමත්ම හොඳින් කළ යුතු කාරණයක් වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපේ වගේ රටකට එකපාරටම මේ වෙන්ටිලේටර්ස් විශාල විදිහට තවම අපිට මේක කරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මම දන්නවා ලංකාව වගේ රටක මේක කරන්න පුළුවන්. බැරි වෙන්නේ අපි ඉදිරියේදී ඒ ගැන බලමු. ඒත් එක්කම අර මම මේකත් එක්ක මට හරිම ආස හිතුණා මේ ඔක්සිජන් සම්බන්ධව අපි හුඟක් වෙලා රසායන විද්‍යාවේදී කතා කරන නිසා. හොඳයි. දරුවෝ විද්‍යා විෂය ධාරාවන් ඉගෙන ගන්න මොකටද? විභාගයට උත්තර ලියන්න, විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගන්න, විශ්වවිද්‍යාලයන්ට, එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, විද්‍යාඥයෙක් වෙන්න. ඒකටද අපි විද්‍යාව ඉගෙන ගන්නෙ. විද්‍යාව ඉගෙන ගන්නේ කොමකටද? ඒක අපි වෙනම කතා කරන්න ඕන කාරණාවක්. ටිකක් හිතලා බලන්න. මීට අවුරුද්දකට කලින් මේ ලංකාද්වීපයේ සිද්ධ වුණා මහා ඛේදවාචකයක්. මරාගෙන මැරෙන බෝම්බකරුවෝ අර දේවස්ථාන වලට ඇවිල්ලා මහ විනාශයක් කළා. හෝටල් වල දැන් ඔය බෝම්බ හදපු අයත් විද්‍යාව දැනගෙන ඉන්න ඇතිනේ. රසායන විද්‍යාව ගැන යම් දැනුමක් තියෙන්න ඇති. භෞතික විද්‍යාව ගැන ඒත් මේ විද්‍යාත්මක දැනුමනේ මේ බෝම්බ හදන්න පාවිච්චි කළා. මේක පුපුරවන හැටි, විනාශයක් වෙන හැටි, මහ පිරිසක් එකවර ඝාතනය කරන මේ සැලසුම් කරන්නත් මෙහෙම සැලසුම් කරන්නත් විද්‍යාව දැනගන්න ඇති. අපි විද්‍යාව ඉගෙන ගන්නේ දරුවන්ට උගන්වන්නේ මෙහෙම විනාශයන් කරන්නද? ලෝක ඉතිහාසයේ පරමාණු බෝම්බ හදපු අය විද්‍යාත්මක දැනුම තිබුණ අය. අපි අද දරුවන්ට විද්‍යාව ඉගෙන ගන්න ඕන. පුළුවන් නම් පුතේ කොරෝනා පරද්දන එන්නතක් හදන්න. පුළුවන් නම් පුතේ වෛරස් පරද්දන එන්නතක් හදන්න. ඖෂධයක් හදන්න. මේ මිහිතලයේ සුවසත පිණිස වැඩ කරන්න. ඒකට තමයි අපි මේ විද්‍යාව ඉගෙන ගන්න ඕන. ජීවත් වෙන්න විද්‍යාව අවශ්‍යයි. ලෝකයේ යහපත පිණිස විද්‍යාව අවශ්‍යයි. විනාශය පිණිස නෙවෙයි විද්‍යාව යොදා ගන්න ඕන. ඒකත් මතක තියාගන්න. ඉදිරි ප්‍රශ්න පත්‍රයක මේවත් ප්‍රශ්න හැටියට දරුවන්ට දානවා නම් වටිනවා. විද්‍යාත්මක හේතු පැහැදිලි කරන්න කියලා එනවනේ. ඔය උඩා පන්ති වල ඉඳලා දරුවන්ට එනවා මේ කාරණාවේ විද්‍යාත්මක හේතුව පැහැදිලි. විද්‍යාත්මක හේතුව පැහැදිලි කරන්න හැබැයි විද්‍යාව තියෙන්නේ ලෝකයේ සුවසෙත පිණිස වෙන්න ඕනයි කියලා අපි විශ්වාස කරනවා. අද වැඩසටහන සහ හෙට වැඩසටහන දෙකම මේ විශේෂ ශාස්ත්‍රයට අදාළයි. නොදන්න අයටත් පණිවිඩය දෙන්න. අපිට තියෙනවා අර අවුරුද්දක කාලය මතක් කරන්න ඒක ශෝකජනක අත්දැකීමක්. සෑහෙන පිරිසක් මිය පරලෝකියා, සමහරව ආබාධයටපත් වුණා. ඒ මිය පරලෝකියාට අපි ශාන්තිය ප්‍රාර්ථනා කරනවා, මොක්ෂුව ප්‍රාර්ථනා කරනවා, නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ආබාධයටපත් වෙච්ච අයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අවුරුද්දක කාලයක් ගත වෙලා තියෙන එක බොහොම ශෝකජනක අත්දැකීමක්. මට මතක් වෙනවා අර ශාන්තා මායා දුන්නේ මහත්මියේම අපේ වැඩසටහන් වලට එහෙම සහභාගී වෙච්ච සූපවේදිනියක්, එතුමිගේ දියණිය. ඒ පිරිස අතර හිටිය තවත් බොහෝ දෙනෙක්. ඒ සියලු දෙනාට අපි සිහිපත් කරනවා. අපි තප්පර කීපයකින් ඒ ශෝකජනක අවස්ථාව සිහිපත් කරන රටක් හැටියට විශේෂ වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහනෙන් පස්සේ අපිට නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලෙත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. අප නැවත ටෙලිවිෂන් ඉස්කෝලෙත් එක්ක භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව කියන මේ විෂය ධාරාවන් තුනම එක පන්තියක එක පාඩමක් හැටියට කතා කිරීම, එක පාඩමක් හැටියට ඉගැන්වීම අමුතු අත්දැකීමක්. මම හිතන්නේ ඒක අපේ මාධ්‍ය ශාස්ත්‍රයටත් අලුත් අත්දැකීමක්, අධ්‍යාපන ශාස්ත්‍රයටත් අලුත් අත්දැකීමක්. ආරංචි විදිහට ඔබතුමාටත් භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යතුමාටත් අමුතු අලුත් අත්දැකීමක්. මේ අවස්ථාවේ අපේ රටේ අධ්‍යාපන ඇමතිතුමක් දෙනවා. ටෙලිවිෂන් ඉස්කෝලේට කතා කරනවා. අපේ රටේ ජාතික අධ්‍යාපන පද්ධතිය භාර ගරු අධ්‍යාපන අමාත්‍යතුමා ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමා අයිබෝවන් කියලා පිළිගන්නවා. සුබ උදෑසනක් අමාත්‍යමනි.
සුබ උදෑසනක් හසන්ත. සුබ උදෑසනක් සියලුම දෙනාට අපේ මිත්‍ර තුන්දෙනෙක් ඉන්නේ. උදෑසනක් කැමති. උදෑසන. මොකද ටෙලිවිෂන් ඉස්කෝලේ ගැන හිතෙන්නේ? මම ඇත්තටම මේ කරුණු දෙකක් විශේෂයෙන්ම කියන්න වෙනවා. මේ අපේ අතුතුම් මල්කම් රංජිත් කාදරවලින් වහන්සේ තාම වැදගත් ජාතික පණිවිඩයක් නිකුත් කිරීමෙන් අනතුරුව මේ අවස්ථාවට ලබා දීගෙන පළමුව ස්තුතිවන්ත වෙමින් අපි පළමුවෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා විදියට මේ රටේ ප්‍රධාන රූපවාහිනී ආයතන මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳලා අපි මාර්තු 19 වෙනිදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ ඉල්ලීමක් කරා දරුවන් වෙනුවෙන් තමන්ගේ නාලිකාවල කිසියම් ඉඩක් වෙන් කරන්නට කියලා. අපේ මිත්‍ර හසන්තත් IT නායකනේ සභාපතිතුමා සහ මේ CEO අපේ නිශංක මහත්මයාත් ඒ අවස්ථාවට සහභාගී වුණා. ඒ ඉල්ලීමට පළමු ප්‍රතික්‍රියාව දක්වපු නාලිකාව විදියටයි හසන්ත IT නායකනේ ඔබ සියලු දෙනාම එකතු වෙලා මේ ටෙලිවිෂන් ඉස්කෝලේ පටන් ගත්තේ. එතන අපි විශේෂයෙන්ම ගෞරව කරනවා එක රාජ්‍ය විදියට මම දන්න පුද්ගලිකවම අතිකරු ජනාධිපතිතුමා පවා මට පුද්ගලිකව කියලා තියෙනවා මේ ටෙලිවිෂන් ඉස්කෝලේ ජනප්‍රියත්වය පිළිබඳව. මගේ ළඟ මගේ පුත්‍රයෙක් මට කිව්වා මේක දැන් ටෙලිනාට්‍යයක් කරමටම ජනප්‍රියයි කියලා. ඒ නිසා මේ දරුවන් මේ අපි අතර විශාල වශයෙන් බෙදපු වෙලාවක දරුවෝ තමයි වැඩිපුරම හසන්ත බෙදලා තියෙන්නේ මේ රටේ. දරුවෝ ජාතික පාසල් දරුවෝ, පළාත් සභා දරුවෝ, ටියුෂන් දරුවෝ, කතෝලික පාසලේ දරුවෝ, හින්දු පාසලේ දරුවෝ ආදී වශයෙන් පළාත් සභා ඉස්කෝලේ දරුවෝ කියලා දරුවෝ පුදුම විදියට බෙදලා තියෙන්නේ මේ රටේ. ඒ බෙදීම නැති කරපු එක තනක් විදියට මම වෙන නිර්වචන රාශියක් මැද්දේ මේ ටෙලිවිෂන් ඉස්කෝලේ අපිට අඳුනන්න පුළුවන්. ඒ නිසා මම දීර්ඝ වෙලාවක් ගන්නේ නැහැ දරුවන්ගේ ඉඩෙන්. මම සුදුවන්ත වෙනවා රටේ ජනප්‍රියම මේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉන්න දිදුලන අපේ මහාචාර්යවරු දැන් අපේ ඉන්න මිත්‍ර මගේ ඉතාම සමීප මිත්‍ර සුගත ලියනගේ මහාචාර්යතුමා අපේ රෝසා මහාචාර්යතුමා ඒ වගේම මගේ හිත මිත්‍ර තිස්ස ජනනායක මේ ජනප්‍රියම අපේ පෞද්ගලික අධ්‍යාපන අංශ ගුරුවරයෙක් විතර රටේම ජනප්‍රිය ගුරුවරයෙක් මෙවැනි ඉතාම විශිෂ්ට සම්පත්තායකයන් එකතු කරගෙන දරුවන්ට මේ ලබා දෙන අත්දැකීම මේ ඉගෙනුම මේ මඟ පෙන්වීම මම හිතන්නේ මේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට මම නිර්ලෝභීව IT නායකනටත් මෙහෙවන හසන්ත ඇතුළේ සියලුම දෙනාටත් මේ ළඟ ස්තුතිය පුද කරන්න මම මේ අවස්ථාව පාවිච්චි කරනවා. අපි සුබ පතනවා. ඒ වගේම මේ කොරෝනා වසංගත තත්ත්වයෙන් බැහැර වෙච්ච මොහොතකදී මේ අභ්‍යාසය මේ උත්සාහය අත් නොහැර මේ පවත්වාගෙන යන්නේ දරුවන්ගෙන් කියලා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. බොහොමත් ස්තුතියි සියලු දෙනාට. හොඳයි බොහොම ස්තුතියි. අපේ රටේ අධ්‍යාපන අමාත්‍යතුමා ඩල සලහපෙරෝ මහත්මයා මේ අවස්ථාවේ මම සිහිපත් නොකළොත් ඒක අඩුපාඩුවක් වෙනවා. අතිගරු ජනාධිපතිතුමා ඊයේ උදේ මට කතා කළා වෙනත් කාරණාවකට කතා කරපු වෙලාවේ ටෙලිවිෂන් ඉස්කෝලේ ගැන කතා කළා. එතුමාට ගෞරවයක් හැටියට ඒක මතක් කරන්න ඕනේ. එතුමා මෙවැනි කාරණා පිළිබඳවත් උනන්දුයි. මේ සියලු දේවල් වැඩ රාජකාරී ඇස්සේ ටෙලිවිෂන් ඉස්කෝලේ පුළුවන් වෙලාවට බලනවා මේ දරුවෝ වෙනුවෙන් යමක් වෙනව නේද කියලා බොහොම ප්‍රසාදයෙන් යුතුව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ස්තුති කළ බව මතක් කරන්න ඕනේ. හොඳයි. විද්‍යාව පිළිබඳ දැනුම ත්‍රස්තවාදීන්ටත් තියෙනවා. විනාශයටත් විද්‍යාත්මක දැනුම පාවිච්චි කරනවා. ඒකත් ප්‍රශ්නයක් තමයි. තිස්ස ජනනායක මහත්තයා. මේ හසන්ත මහත්මයා දැන් ඇත්තට මේ විද්‍යාව කියන එක ගැන මේ ප්‍රශ්නේ ගැන මම කතා විද්‍යාව කියන එක ගත්තාම ඒක නිකන් අර පිහියක් වගේ දෙයක්. මොකද දැන් අපේ ගෙදරක පිහියක් තියෙන්න ඕනේ. එහෙම නොතිබුණොත් අපිට සෑහෙන අඩුපාඩුවක් වෙනවා. තිස්ස ජනනායක මහත්තයා අවසර දෙන්න අපි වෙලාව බලලා ඊට පස්සේ කතා කරමු. සාමාන්‍ය වර්ධනයට සහ සුවපත් දිවියකට නැන්ග්‍රෝ HMO ඔබේ දරුවාගේ දිවි මඟ පෝෂණය කරයි. හොඳයි කතා කරමු. දැන් පිහියක් ගෙදරක අත්‍යවශ්‍යයි. ඒ වැඩ ටික කරගන්න අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නමුත් ඒ පිහියෙන් පුළුවන් කෙනෙක්ගේ බෙල්ල කපන්නත් පුළුවන්. ඉතින් එතකොට ඒ කියන්නේ විද්‍යාවත් ඒ වගේ දෙයක් තමයි. එතකොට දැන් මේ විද්‍යාව කියන එකේ මම හිතන්නේ විද්‍යාව කියන එකේ වැරද්දක් නැහැ. විද්‍යාව මේ මිනිසා තමයි තීරණය කරන්නේ මානව වර්ගයාගේ යහපතට භාවිතා කරනවද අයහපතට භාවිතා කරනවද කියන එක. එතකොට විශේෂයෙන්ම ඊටාම වැදගත් දෙයක් තියෙනවා. දැන් ලෝකයේ දැන් අපි හිරෝෂිමාවට මේ බෝම්බේ දානකොටත් දැන් ඒකේ
ගණනය කිරීම කරනවා මේ කොච්චර මිනිස්සු ප්‍රමාණයක් මැරෙන්න ඕනි ප්‍රමාණයට යුරේනියම් ඕනිද කියන එක. ඉතින් එතකොට ඒ කියන්නේ ඒ හැමෝම දන්නවා මේක මේ සෙල්ලම් කරන්න මේ ළමයින්ට සෙල්ලම් කරන්න පාපන්දුවක් වගේ එකක් හදන එකක් නෙමෙයි කියලා. එතකොට ඒකේ තියෙනවා මේ මානව හිතවාදය කියලා දෙයක් මිනිසුන්ගේ අධ්‍යාත්මික පැත්තක්. එතකොට දැන් අර අධ්‍යාත්මික පැත්ත දියුණුවක් නැති මිනිස්සුන්ට විද්‍යාව වුණාම තමයි මේ විද්‍යාව මානව වර්ගයාගේ අයහපතට භාවිතා කරන්නේ. ඒ නිසා අපි අධ්‍යාපන ක්‍රමය තුලත් අනිවාර්යයෙන්ම මේ දරුවන්ට උගන්වගෙන යද්දී මේ විද්‍යාව තාක්ෂණයත් එක්ක මානව හිතවාදී බව. ඒ කියන්නේ අපි මේවා සියල්ලම යොදාගන්නේ මිනිසාගේ අභිවෘද්ධිය සඳහා කියන හැඟීම ඇති කරන්න ඕනේ. ඒ කියන්නේ දරුවන් තුල අර බුද්ධිය කුසලතාවය ඒකත් එක්ක අර ප්‍රඥාවන්ත බව ඒකත් ඇති කරන්න ඕනේ. ඒකත් ගුරුවරයාගේ කාර්යභාරයක් වෙනවා. එහෙම නැත්නම් මානව හිතවාදයෙන් ප්‍රඥාවෙන් තොර මේ දැනුම එයා යොදාගන්නේ සමහර විට මේ මිනිසාට එරෙහිවයි. ඒක තමයි මට දෙන්න තියෙන පණිවිඩය. අපේ ගරු මහාචාර්යතුමා රෝස මහත්මයා පැහැදිලි කරපු එක තැනක් ගැන කතා කළා මම මේක අවසන් කරනවා. දැන් අර මෙන්න මේ වගේ බොහොම පොඩි සත්තු ඉන්නවා. මම කලිනුත් මෙයා ගැන කිව්වා ප්ලැනේරියා වගේ සත්තු. මේගොල්ලෝ බොහොම පොඩි සත්තු. කියන්නේ ඇහැට මෙච්චර මේ ලොකුවට ඇඳට මෙයා නිකන් ඇහැට පේන නොපෙනෙන සයිස් එකේ සතෙක්. දැන් මේ වගේ සතෙකුට පෙනහැලි නැහැ. එතකොට ඔක්සිජන් ඕනි නම් මෙයා ජීවත් වෙන්නේ වතුරේ. එතකොට මේ වතුරත් එක්ක කෙලින්ම දේහ පෘෂ්ඨය මේ තියෙන සර්ෆස් ඒරියා එක නැත්නම් එයාගේ දේහ පෘෂ්ඨය කෙලින්ම ඔක්සිජන් ගන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් කෙලින්ම පිට කරන්න පුළුවන්. එතකොට මෙයාගේ ඇඟ ඇතුලේ තියෙනවා යම්කිසි පරිමාවක්. අපි ඒකට කියන්නේ දේහ පරිමාව. මම මෙහෙම දාන්නම්. මේක ඇවිල්ලා දේහ පරිමාව. දේහ පරිමාව මේ තියෙන්නේ. එතකොට ඒ දේහ පරිමාව ආවරණය කරගෙන මේ වටේටම යන ටිකට ගත්තොත් අපිට කියන්න පුළුවන් මේකට කියන්න පුළුවන් සර්ෆස් ඒරියා එක නැත්නම් පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය. එතන මම මේකට දාන්නම් මේක ඇවිල්ලා පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය මේක සර්ෆස් ඒරියා එක මේක වොලියම් එක. ඒ කියන්නේ පරිමාව. එතකොට ඕනෑම සතෙකුට තමන්ගේ ජීව ක්‍රියාවලි පවත්වාගෙන යන්න ඒ උගේ දේහ පරිමාවට සාපේක්ෂව පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැදගත් වෙනවා. පරිමාවට සාපේක්ෂව. මොකද විසරණය තීරණය වෙන්නේ විසරණය වන ප්‍රමාණය තීරණය වෙන්නේ අර පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය මගින්. ඒතර පරිමාවට සාපේක්ෂව පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය බලපානවා. සතා පුංචි වෙන්න මම නිකන් මෙහෙම අඳින්නම්. මෙහෙම ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ මෙහෙම ගියොත් දැන් මේකේ මෙතන තියෙන්නේ මේ පරිමාව. එතකොට මේ තියෙන්නේ සර්ෆස් ඒරියා නැත්නම් පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය. දැන් මෙයාගේ මේ ඇතුලේ තියෙන පරිමාවට සාපේක්ෂව පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි. එතකොට මෙහෙට යන්න පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය නිරපේක්ෂව වැඩි වෙනවා. සර්ෆස් ඒරියා එක වැඩි වෙනවා. ඒ වුණාට පරිමාවට සාපේක්ෂව ගත්තොත් පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය අඩුයි. එතකොට එයාගේ පරිමාවේ ඇඟ ඇතුලේ තියෙන පරිමාවේ හැටියට එයාට ඕනි කරන ඔක්සිජන් ටික ගන්න එයාගේ දේහ පෘෂ්ඨය ප්‍රමාණවත් නැහැ. නැත්නම් දැන් අපිට හිතෙනවානේ මෙහෙම දැන් මෙයා මේ ජීවියාට පුළුවන් නම් පෙනහැලි මුකුත් නැතුව දේහ පෘෂ්ඨය හරහා ඔක්සිජන් හුවමාරු කරන්න අපි මොකටද මේ අමාරුවෙන් පෙනහැල්ලක් හදාගත්තේ? එතකොට අපිටත් පුළුවන් මේ අපේ හැමේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය හරහා මේ හුවමාරුව කරන්න මේ ඔක්සිජන් හුවමාරුව. නමුත් එතන වෙන්නේ මේ දුවලා පුතාලා දන්නවා දැන් මම මේ කියපු විදිහ අනුව මිනිසා ගත්තොත් එම ලොකු විශාල ජීවියෙක්. එතකොට අපේ ඇඟ ඇතුලේ තියෙන පරිමාව ගොඩක් ලොකුයි. ලොකු පරිමාවක් තියෙන්නේ. ඒ ලොකු පරිමාවට සාපේක්ෂව ගත්තොත් අපේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය මදි. ආන්න එතකොට මේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය හැමේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලයටත් වඩා වැඩි පෘෂ්ඨික ක්ෂේත්‍රඵලයක් තියෙන ව්‍යුහයක් ඕනි වෙනවා ඔක්සිජන් කාර්යක්ෂම වුවමාරු කරන්න. අන්න ඒකට තමයි පෙනහැල්ලක් ඕනි. දැන් පෙනහැල්ල නිකම්ම මලු දෙකක් වුණොත් ඒකෙන් ඇති වැඩකුත් නැහැ. මොකද එතකොට පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය අඩුයි හැමටත් වඩා අඩු වෙනවා. ඒක නිසා තමයි පෙනහැල්ලේ අර ගර්ත මිලියන ගාණක් දාලා තියෙන්නේ. එතකොට ඒ ටික ඔක්කොම දිගෑරියොත් දැන් මෙතන තියලා ගර්ත ටික ඔක්කොම පෙනහැල්ලේ දිගෑරියොත් අපේ හැමේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලයටත් වඩා පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි වෙනවා. ඒකට තමයි පෙනහැලි විකසනය වෙලා තියෙන්නේ. හොඳයි. විද්‍යාව විෂයක් හැටියට හදාරන සියලු දරුවන්ට සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලට විශේෂයෙන්ම උසස් පෙළ විභාගයේදී විද්‍යා විෂය ධාරාව ගණිත විෂය ධාරාව හදාරන දරුවන්ට මේ කරුණු ඉතා වැදගත් විභාගයෙන් වැඩි ලකුණු ලබා ගන්නටත් වැදගත් බව මතක තියාගන්න ඕන. අද වැඩසටහන වගේම හෙට වැඩසටහනත් මේ විශේෂ ක්ෂේත්‍රමයි මේ පාඩමයි අපි කතා කරන්නේ. මහාචාර්ය රෝස මහත්මයා. ඔයතුමා කියපු තව එකක් දැන් ගණිතයේ පැත්තටත් දැම්ම හැකි.
දැන් පරිමාව යන්නේ R ඝනයක වර්ගඵලය යන්නේ R වර්ගයක. ඒක නිසා මේ අනුපාතයේ තියෙනවා. හරි පරිමාව වැඩි වුණු තරමටම වර්ගඵලය වැඩි වෙන්නේ නැහැ. ඒක සමානට ගණිතයත් මෙතන ගණිතඥයෙක් නෑ. නමුත් අපි ඉතින් ගණිතය ටිකක් දන්නවනේ. ඉතින් ඒක නිසා මේ R ඝනයයි R වර්ගයත් අතර සම්බන්ධය ළමයින්ට කියා දෙන එක හොඳයි. ඒ කියන්නේ මේ ගණිතයත් මේ ඔක්කොම එක සම්බන්ධයක් තියෙනවා. ඔව් ගණිතය කියන්නේත් මම හැමතිස්සෙම විශ්වාස කරන්නේ ගණිතය කියන්නේත් අපේ මේ දේවල් මේ ඉගෙන ගන්න තියෙන මෙවලමක් ඇත්තටම. ඒක උපකරණයක් ඇත්තටම. ගණිතයත් මේක අවශ්‍යයි. ගොඩාක් දරුවන්ට දැන් අර මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අර ගණිත දැනුම ටිකක් අඩුයි අපේ කාලේට වඩා. මම වරදක් කියනවා නෙමෙයි අපේ දරුවෝ අපිට වඩා බුද්ධිමත්. නැත්තම් මේ ලෝකෙ දියුණු වෙන්නේ නැහනේ. මේ પરම්පරාව වැඩි වෙනකොට දියුණුව වැඩි වෙන්න ඕන බුද්ධිය. ඉතින් අර මම මේක ඉස්සලා පෙවුන්නේ නැති නිසා මේක පෙන්වන්න පුළුවන් නම් අර මේ කතාව දැන් මේ තියෙන්නේ දෙපැත්තේ මේ ටිකක් ලොකු බැලුම් බෝලයකයි පොඩි බැලුම් බෝලයකයි මේක සම්බන්ධ කරන මේ නලය ඇරියොත් එහෙම කපාටෙන් ඔයගන් පේනවා මේ පුංචි බෝලේ කුඩා වෙලා මේක ලොකු වෙනවා. මේක තමයි මේක භෞතික විද්‍යා සිද්ධාන්තයක් ඇත්තට මේක මොකද මේ පොඩි එකක ඔය ළමයි දන්නවා මේකේ අමතර පීඩනයක් තියෙනවා. මම ඒක ගැන වැඩි කතා කරන්නේ නැහැ. A level දරුවෝ දන්නවා ඒක. ඒතර ආරය අඩු වෙනකොට ඒතර මෙන්න මේක තමයි ගර්ථ වලටත් වෙන්නේ. දැන් ගර්ථ සමහර ඒවා ටිකක් ලොකුයි සමහර ඒවා පොඩි. ඉතින් එහෙම තිබ්බනම් එහෙම මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අර තිස්ස ගුරුතුමා කිව්වා වගේ අපිට මේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මොකද මේක සම්බන්ධ වෙන නිසා මේ පොඩි ඒවා හැකිලිලා තනි ලොකු එකක් ආවොත් එහෙම ආය අර පුෂ්ටික වර්ගඵලයේ පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. අපි කියනවා මේ පොඩි ගර්ථ කොලැප්ස් වෙනවා. බිඳ වැටෙනවා. මොකද පුංචි ආසේන මේක තුල තනි ලොකු එකක් හදනවා. එතකොට අර මේ කාර්යභාරයේ වැදගත්කම වැදගත්කමක් නැති වෙනවා. ඉතින් ඒ නිසා සුභාධර්මයේ ලස්සන වැඩක් කරලා තිනවා. එතුමාත් මේක කතා කරා. මෙන්න මෙහෙම මේ ඒ සෛල වලින් ඇත්තටම මේ සර්ෆැක්ටන්ට් එකක් දැන් ශාලක ද්‍රව්‍යයක් හරි ගර්ථ දීර්ය කියලා ඕනනම් කියෙහි. එතකොට මේ සෛල වලින් ශ්‍රාවය වෙනවා. එතන මේ තියෙන්නේ මේ පුංචි ගර්ථයක් කුඩා ගර්ථයක්. මෙතන තියෙන්නේ මේ ලොකු ගර්ථයක්. එතකොට දැන් මේක නිකන් සම්බන්ධ වුණොත් එහෙම මේ පුංචි එක පුංචි වෙලා ගිහලා මෙයා ලොකු වෙනවා. හැබැයි සුභාධර්මයේ ලස්සන වැඩක් කරලා තියෙනවා. මේ සෛල වලින් අර ශ්‍රාවය වෙලා මේකේ පුෂ්ටිකාතතිය අඩු කරනවා. එතකොට දැන් ළමයි යහේ පුෂ්ටිකාතතිය අඩු වෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න මේ ලොකු ගර්ථය මේ තියෙන්නේ මේ අර සර්ෆැක්ටන්ට් අණු කියලා හිතන්නේ. මේ තියෙන්නේ. එතන මේ ලොකු ගර්ථයේ ඇත්තටම සර්ෆැක්ටන්ට් අණු අපි තුම 11ක් තියෙනවා මෙතන ගණන් කරොත් මේකෙත් 11ක් තියෙනවා. හැබැයි මේකේ පුෂ්ටික වර්ගඵලය අඩුයි. ඒක නිසා ඒකක වර්ගඵලයකට තියෙන සර්ෆැක්ටන්ට් අණු ප්‍රමාණය වැඩි වෙනවා. එතනයි මෙතන රාස තියෙන්නේ. දැන් මේක ලොකු වුණාට මේකේ සර්ෆැක්ටන්ට් අණු 11යි මේකෙත් 11යි. හැබැයි මේකේ ඒක වර්ගඵලයක් ගත්තොත් එම් යුනිට් ඒරියාවක් ගත්තොත් මේකේ මේ පුෂ්ටිකාතතියෙන් අඩුවීම වැඩි. ඒ නිසා සුභාධර්මයේ මේ දෙක අතර තියෙන පීඩනය බැලන්ස් කරගන්නවා මේ සර්ෆැක්ටන්ට් ද්‍රව්‍ය ශ්‍රාව්‍ය කිරීම මගින්. ඒක නිසා අර තිස්ස ගුරුතුමාත් කිව්ව එකක් තමයි එතන මේ සර්ෆැක්ටන්ට් වලින් කරන්නේ. ඇත්තටම දැන් දරුවෝ දන්නවා අපි වතුරට සබන්දිය කරොත් එහෙම පුෂ්ටිකාතතිය අඩු වෙනවා. ඒකයි වතුර අපි කුණු හොදන්න මේ භාවිතා කරන්නේ. ඉතින් ඒක නිසා මෙතනදී ඒ ක්‍රියාවලිය භාවිතා කරලා තමයි මේ දෙක අතර පීඩන වෙනස අවම කරගන්නේ. ඒක නිසා මේ පුංචි ගර්ථ පුංචි වෙලා තනි ලොකු ගර්ථයක් බවට හැදෙන්නේ නැහැ. දැන් අපිටම කුංචි දරුවන්ගේ කුඩාම දරුවන්ගේ සමහරලාට මේ සර්ෆැක්ටන්ට් ශ්‍රාවයෙන් ප්‍රමාණය අඩුයි කියලා කියනවා. නොමේරු දරුවන්ගේ. ඒක ඒගොල්ලන්ට අර ගොඩක් වෙලාට අර විශේෂ ICU මේක නැත්නම් අර ලදරු ඒකකයට දාලා අර ශෝෂණ පද්ධතියට දෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ අර සර්ෆැක්ටන්ට් තාම ඇවිල්ලා නැහැ හොඳට. මේක බැලන්ස් කරගන්න. හොඳයි. මේ පාඩමේ ඉතිරි කොටස හෙට ටෙලිවිෂන් ඉස්කෝලෙන් බලා ගන්නට පුළුවන්. අපි කොරෝනා සහ විද්‍යාව ගැන කතා කළා. පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදය සහ විද්‍යාව ගැන කතා කළා. මහාචාර්යතුමා මේ දවස්වල සබන් දම හොදනවා. විස බීජනාශක දම හොදනවා. ඒ කියන්නේ වෛරසය මරන්න පුළුවන් යම් රසායනික ද්‍රව්‍ය වලින් කියන පිළිගැනීම. ඔබ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔව් දැන් රසායන නැත්නම් රසායන විද්‍යාව ගත්තාම අපිට දැන් ගන්නකො වතුර කියන එක. දැන් වතුර ජලය කියන එක විසද නැද්ද කියන ප්‍රශ්නේ අපි ගමු. දැන් අපිට දරන්න පුළුවන් ප්‍රමාණයට අපි වතුර බිව්වොත් ඒක අපිට අර්බුදයක් වෙන්නේ නැහැ. හැබැයි අපි අනවශ්‍ය ප්‍රමාණයක් වතුර බිව්වොත් අපිටත් ජීවිතය පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. ඒක නිසා මේ හැමතිස්සෙදීම තියෙනවා දැරිය හැකි ප්‍රමාණයක්.
සමහරක් වෙලාවට මෙතුමන්ලා ඒක LD 50 කියලාත් ඒක විස්තර කරනවා ඒ විෂ ප්‍රමාණයන් සම්බන්ධව. දැන් මෙතන වෙන්නේ දැන් මේ වෛරස් වගේ ඒවා ඊටාත්ම සියුම් අය. ඒ නිසා ඒ අය ඉහළ ආම්ලික මාධ්‍යයකදී මේ යනවා. භාෂ්මික මාධ්‍යයකදී මේ යනවා. ඒත් එක්කම තව අපි පාවිච්චි කරන සැනිටයිසර්ස් කියලා ඉල්ල ඒක වෙනම කාරණයක්. ඒක කාබනික ද්‍රාවකයක්. ඒ කාබනික ද්‍රාවකයත් එක්ක එකතු වෙලා ඒ සම්බන්ධිනුත් කරපුවම ඒකෙන් ඒක මරණයටපත් වෙනවා. ඕක තමයි වෙන්නේ. දැන් මේවා අතරින් මිනිසාට වැඩියෙන්ම මම විශ්වාස කරන නිරන්තරයෙන් අපි භාවිතා කරන දේවල් අරගත්තොත් වැඩියෙන්ම හොඳ කියලා මට දැනෙන්නේ නම් සබන් සමග අතහේදීම තමයි ඇත්තටම හොඳ වෙන්නේ. මොකද ඒක අපි සාමාන්‍යයෙන් ඒකට පුරුදු වෙලා ඉන්නේ. ඒකට සබන් කියලා කියන්නේ භාෂ්මික ද්‍රව්‍යයක්. ඒක භාෂ්මයක්. සාමාන්‍යයෙන් සබන් වල මූලිකම තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන කෝස්ටික් සෝඩා කියලා කියන්නේ අපි. ඒ කෝස්ටික් සෝඩා වලින් නිර්මාණය කරන ප්‍රතිඵල කියන්නේ හදන නිෂ්පාදන එකක් තමයි සබන්. මෙතුමා ඔය කතා කරපු සර්ෆැක්ටන් කියලා කියන්නේත් ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරලා හදන තව වෙනත් දිගුදාම ඕගනික් කියන්නේ කාබනික දිගුදාම සමග සාධන දෙයක්. ඒ දෙක අතර සුළු වෙනස්කම් කීපයක් තියෙනවා. ඒතකොට වෙන්නේ ඔය සබන් වලට කොහොමත් හැකියාවක් තියෙනවා ඕනෑම ද්‍රව්‍යයක් ඉවත් කරන්න. ඉතින් ඒක තමයි කරන්නේ. අපි ඒතකොට සබන් දැන් මේ අපේ මේ පැත්තේ තියෙන ලිපිඩ මේ ස්වභාවයක් තියෙනවා. තෙල් අර මෙහෙම ගතියක් අපි ළඟ තියෙනවා. ඒක සබන් දාලා ගත්තාම ඒකේ දිය වෙලා ඊට පස්සේ වතුරෙන් ගියපුවම මේකේ හේදිලා යනවා. ඊට පස්සේ මේ ශරීරයෙන් ඉවත් වුණාම ඒකෙන් අපිට හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඒකේ මූලික මිනිසා සම්බන්ධව තියෙන ක්‍රියාවලිය. මම හිතන්නේ මේක අපි තවදුරටත් සාකච්ඡා කළ යුතු කළ හැකි මාතෘකාවක් අපි ඉදිරි වැඩසටහනේදී ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට වෙන් වෙන්නෙත් මේ පාඩමටමයි ටෙලිවිෂන් ඉස්කෝලේ බලාපොරොත්තු වෙලා ඉන්න. අපි බොහෝ කරුණු කාරණා කතා කළා. විද්‍යාව කුමටද? විද්‍යාත්මක දැනුම, විද්‍යාත්මක හේතු ආදී කතා කළා. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව විශේෂ ක්ෂේත්‍ර තුනම එක තැනක එක පාඩමක් හැටියට දරුවන්ට ඉගැන්වීම, සමාජයට ඉගැන්වීම අලුත් අමුතු අත්දැකීමක් බව මේ මහාචාර්යවරුම ප්‍රකාශ කළා. එහෙම අමුතු වැඩක් තමයි ටෙලිවිෂන් ඉස්කෝලේ කියන්නේ. හෙටත් අපි මුණ ගැහෙමු. අපේ රටේ භෞතික විද්‍යාව විශේෂ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් මහාචාර්යවරයෙක් හැටියට හඳුන්වා දෙන්න කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය SRD රෝස මහත්මයාට, ඒ වගේම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්මයා, රසායන විද්‍යාව විශේෂ ක්ෂේත්‍රයේ විද්වතෙක් මහාචාර්යවරයෙක්, ඔබතුමාටත් අපේ ගෞරව ස්තුතිය පොද කරනවා. ජීව විද්‍යාව පිළිබඳ ප්‍රකට දේශක තිස්ස ජනනායක මහත්මයා, ඔබටත් අපේ ගෞරව ස්තුතිය පොද කරනවා. නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලෙන් හෙටත් මුණ ගැහෙමු මේ පාඩමේ ඉතිරි කොටස සමග. ආයුබෝවන්.